ප්‍රමිතියෙන් කාබනික වගාව මුළු රටටම ගෙනියන්න බෑ. ඒක ලෝකෙ කිසිම රටක කරන්නේ නෑ. එහෙම කරොත් ඒක බරපතල ප්‍රශ්නයක් බවට පත් වෙනවා. නොදැනීම සහ ආත්මාර්ථය. අද හිටවනම් ගොටුකොළ මේ වගේ පඳුරක් හිට ලබාගෙන කපලා විකුණ ගන්න එක තමයි අරමුණ. ගොවිය බැලුවේ තමන්ට ලැබෙන අස්යන්න ගැන විතරයි. ඒකට වග කියන්න ඕන ගොවිය නෙමෙයි. ඒකට තමයි රජයේ ආයතන ගොඩාක් පිහිටවලා තියෙන්නේ. මේ අය ඕන මේ ප්‍රමිතිය පවත්වාගෙන යන්න. හෙක්ටයාර 70000ක් ලංකාවේ අද වෙනකොට අපි කාබනික සාතික කරලා තියෙනවා. තීරණ ගන්න මණ්ඩලවල දැන් මේක කෘෂිකාර්මික ප්‍රශ්නයක් කියලා මේ කෘෂිකාර්මිකවේදීන් විතරක් එකතු වෙලා මේ තීරණ ගන්න බෑ. මේ වෘත්තියක එකතු වෙලා ඕන මේක කරන්න. අද ලංකාවේ පළවෙනිම අපනයන භෝගය වෙලා තියෙනවා කාබනික පොල්. ඊට අමතරව කාබනික තේ, කාබනික කුළුබඩු සහ කාබනික රබර්. තමා තුළ තිරසාර ජීවන රටාවක් පවතින්නේ නැත්නම් අපට තිරසාර සංවර්ධනය බලාපොරොත්තු වෙන්න බෑ. අතීතයෙන් ඉගෙන ගනිමු. වර්තමානය සැලසුම් කරමු. අනාගතය හැඩගස්වමු. අයිබෝවන්. නිරෝගී සුවය පරම ධනය ලෙස හඳුන්වනවා. නැත්තං අපි හැමෝටම තේරෙන්න සරල භාෂාවෙන් කිව්වොත් අපි හැමෝම ලෙඩ නොවී ඉන්න හරි කැමතියි. හැබැයි සමහර වෙලාවට අපි කරන කියන දේවල් නිසාම නැත්තං අපේ ඇවතුම් පැවතුම් නිසාම අපි ලෙඩ වෙනවයි කියලා මේ දවස්වල බොහෝ දෙනෙක් කතා වෙනවා. එහෙම බොහෝ දෙනෙක් කියන කාරණා අතර අපි ලෙඩ වෙන්න ප්‍රමුඛතම හේතුවක් විදිහට බොහෝ දෙනෙක් හඳුන්වනවා අපි ගන්න ආහාර. විශේෂයෙන්ම දැන් ටික කාලයකට කලින් කතා වුණා ලංකාවේ අපි ආහාරයට ගන්න සහල් වල ආසනික් තියෙනවා. ඒ නිසා අපි ලෙඩ වෙන්න පුළුවන්. ඒත් එක්කම ඔන්න දැන් බොහෝ දෙනෙක් කතා වෙනවා අපි ලබා ගන්න එළවලු පළතුරු මේ දේවල් වල වසවිස තියෙනවා. මේ වසවිස නිසා නිරන්තරයෙන් අපිට පිළිකා වැනි රෝග තත්ත්වයන් හැදෙනවා. ඒ වගේම මේ දේවල් ආහාරයට ඉතාමන සුදුසුයි. මේ වගේ දේවල් ගැන අපේ සමාජයේ මේ කාලවකවානුවේ ලොකු කතාබහක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ නිසාම බොහෝ දෙනෙක් කියනවා මේ ප්‍රශ්නවලට උත්තරයක් විදිහට කාබනික වගාවට යොමු වුණා නම් හොඳයි කියලා. ඒ නිසාම අපි දකිනවා මේ කාලවකවානුවේදී රජයත් දැඩි ප්‍රතිපත්තිවලට එළඹිලා ඉන්නවා මේ කාබනික වගාවට යොමු වෙන්න ඕනය කියලා. හැබැයි කාබනික වගාවට යොමු වීමත් එක්ක අපේ රටේ මේ ගොවියන් තුල ගැටලු රැසක් ඇති වෙලා තියෙනවා. ඒත් එක්කම තමයි මේ කාබනික වගාව කොයිතරම් දුරට අපේ රටේ වාණිජ ආර්ථිකයට ගැලපෙයිද කියන ගැටලුවක් තියෙනවා. ඒ නිසා අපි සූදානම් අද කාලාත්‍රේ කතා බහ තුලින් මේ දේවල් ගැන කතා කරන්න. අද අපි තෝරගත්ත මාතෘකාව සම්ප්‍රදාය කාබනික ගොවි තැන සහ ආර්ථිකය. මේ ගැන කතා කරන්න අද කාලාත්‍රේ කතා බහ සඳහා අපි ආරාධනා කරා ඉතාම සුදුසු විද්වත් මණ්ඩලයකට. විද්වත් මණ්ඩලය ඇවිදිලා ඉන්නේ. සාකච්ඡාව ආරම්භ කරන්න කලින් අපි අඳුනගමු අද කාලාත්‍රේ කතා බහ සඳහා එකතු වෙලා ඉන්න විද්වත් මණ්ඩලය. මුලින්ම අද අපිත් එක්ක එකතු වෙනවා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ්‍ය විද්‍යාපීඨයේ මහාචාර්ය අනුර කුමාර උතුමන්ගේ මහතා. ඒත් සමගම කාලාත්‍රේ කතා බහ වැඩසටහන සඳහා අද එකතු වෙනවා ලංකාවේ තියෙන ප්‍රමුඛතම කාබනික සහතික කරන ආයතනයක් වන කන්ට්‍රෝල් යුනියන් ඉන්ස්පෙක්ෂන් සමාගමේ අධ්‍යක්ෂ ඒත් එක්කම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක චන්දන සමරසිංහ මහතා. දෙදෙනාටම ආයුබෝවන්. ආයුබෝවන්. මහාචාර්යතුමා මේ ලංකාවේ තිරසර සංවර්ධනය කියන්නේ දැන් වසර කීපයක් තිස්සේ බොහෝ දෙනෙක් කතා කරන මාතෘකාවක්. තිරසර සංවර්ධනය උදෙසා ඉලක්ක සපුර ගන්න ඕනි කියලා කතාවකුත් අපිට ඇහෙනවා. මොකද්ද මේ තිරසර සංවර්ධනය කියන්නේ? තිරසාර සංවර්ධනය දැන් වසර ගානක් තිස්සේ 80 ගණන් වල සිට කතා කරන දෙයක්. තිරසාර සංවර්ධනය ඇත්ත වශයෙන්ම ඒක බොහෝ වෙලාවට මම නම් දකින්නේ කතාවට පමණක් සීමා වෙලා තියෙන දෙයක් හැටියට. ඒක කාටවත් චෝදනාවක් නෙමෙයි. බොහෝ අය මේ කතා කරනවා. අනිත් අයගෙන් බලාපොරොත්තු වෙනවා. තමන් තුළින් තිරසාර සංවර්ධනයට දායක තමන් කොච්චර දායක වෙනවද කියන එක ඇත්තටම හිතන්න. මොකද්ද මේ තිරසාර සංවර්ධනය කියන්නේ? මේ සම්බන්ධව විවිධ අර්ථකථන තියෙනවා. මේ සම්බන්ධව 100 ගාණක් නිර්වචන තියෙනවා. මේ අතර මානන් දකින්නේ තිරසාර සංවර්ධනයේදී ඒ නිර්වචන වලම අඩුපාඩු තියෙනවා. මෙහෙම හිතමු.
බොහෝ වෙලාවට බොහෝ අය හිතන්නේ තිරසාර සංවර්ධනය කියන්නේ තමන් ජීවත් වෙනකොට අනාගතයේ ජීවත් වෙන අයට තියෙන අයිතිවාසිකම් වලට බාධාවක් නොවන විදිහට තමන් කටයුතු කරන්න ඕන කියන එක. ඒකේ තව ඒ තමයි වැඩි වශයෙන්ම කතා කරන දේ. ඒකේ පොඩි අඩුවක් තියෙනවා. ඒ අඩුව තමයි අත් වශයෙන්ම අනාගතය අය පමණක් නෙමෙයි. තමන් යම්කිසි කෙනෙක්, යම්කිසි රටක්, යම්කිසි ආයතනයක් තමන්ගේ අරමුණු ඉෂ්ට කරගන්න උත්සාහ කරනකොට, තමන් ජීවත් වෙනකොට, තමන් සතුටින් ඉන්න වැඩ කටයුතු කරනකොට අනිත් අයගේ, ඒ කියන්නේ වර්තමානයේ සහ අනාගතයේ, ඒක තමයි වැදගත්. වර්තමානයේ සහ අනාගතයේ අනිත් අයගේ ජීවත් වීමේ අයිතියට බාධා නොවන විදිහට, අනිත් අයගේ සතුටට බාධා නොවන විදිහට කටයුතු කිරීම තමයි තිරසාර කටයුත්තක් හැටියට සලකන්නේ. තිරසාර සංවර්ධනයට දායක වෙන්නේ. ඒ වගේම මේ තිරසාර සංවර්ධනය කියන එක ඒක තව විදිහකට කිව්වොත් මම දකින්නේ ඇත්ත වශයෙන්ම හැමෝටම තේරෙන භාෂාවෙන් කිව්වොත් සරල බව. සරල බව. ඒක තමයි හොඳම නිර්වචනය. එතකොට තිරසාර සංවර්ධනය ලබා ගැනීම සඳහා ඒක ජාත්‍යන්තර වශයෙන් තිරසාර සංවර්ධන ඉලක්ක ඉදිරිපත් කරලා තියෙනවා. 2030 වෙනකොට මේවා ලබා ගන්න ඕන කියලා කතා කරනවා. තිරසාර සංවර්ධනය ලබා ගන්න පුළුවන් බොහෝ අය හිතාගෙන ඉන්නවා බාහිර දේවල් වෙනස් කිරීම තුලින් දැනුම වැඩි කර ගැනීම, තාක්ෂණය වැඩි කර ගැනීම, පහසුකම් වැඩි කර ගැනීම, යටිදල පහසුකම් වැඩි කර ගැනීම මෙවැනි දේ තුලින් තිරසාර සංවර්ධනය ලබා ගන්න පුළුවන් කියලා. අත් වශයෙන්ම තිරසාර සංවර්ධනය ලබා ගන්න හොඳම ක්‍රමය තමයි තමා තුළ තිරසාර ජීවන රටාවක් පවත්වා ගැනීම. තමා තුළ තිරසාර ජීවන රටාවක් පවතින්නේ නැත්නම් අපට තිරසාර සංවර්ධනය බලාපොරොත්තු වෙන්න බෑ. තමන් කොච්චර දුරට මේ තිරසාර සංවර්ධනයට, ඒ කියන්නේ අනිත් අයගේ ජීවත් වීමේ අයිතියට, අනිත් අයගේ සතුටට බාධා නොවන විදිහට කොච්චර කටයුතු කරලා තියෙනවද? තමන් ජීවත් වෙනකොට, අපි මේ සමාජයේ ජීවත් වෙනකොට අපි සම්පූර්ණ ස්වාධීන පුජ්‍යලෝ නෙමෙයි. අපි සම්පූර්ණම අනිත් අය මත යැපෙන අය. එකිනෙකා මත අපි යැපෙනවා. කිසි කෙනෙක් ස්වාධීන පුජ්‍යලෙක් නැහැ. ඒතකොට තමන් කරන කියන දේවල් අනිත් අයට බලපානවා. එතකොට තිරසාර සංවර්ධනයේදී දැන් අපි මෙහෙම හිතමු. හැම පුජ්‍යලයකටම මේක තාම වැදගත්. හැම කෙනෙක්ම හිතන්න ඕන දෙයක්. හැම පුජ්‍යලයකටම ජීවත් වීමේ අයිතිය තියෙනවා. හැම පුජ්‍යලයකටම, හැම සත්වයකටම ජීවත් වීමේ අයිතිය තියෙනවා. මේ ලෝකේ මනුස්සයා හැර වෙන කිසිදු සත්වයක් ජීවත් වෙනකොට පරිසරයට හානියක් සිදු වෙන්නේ නැහැ. මේ මනුස්සයා තමයි තමන්ගේ අවශ්‍යතා ඉෂ්ට කරගන්න යනකොට, තමන්ගේ සතුට හොයාගෙන යනකොට බරපතල ලෙස පරිසරයට අනිත් අයට හානි සිදු කරන්නේ. එතකොට හැම පුජ්‍යලයකටම වගකීමක් තියෙනවා. තමන් ජීවිතේ ජීවත් වීමේ අයිතිවාසිකම භුක්ති විඳිනකොට තමා විසින් පරිසරයට වන හානිය අවම කරගන්න කටයුතු කිරීම. ඒක අපි කොච්චර දුරට කරනවද කියන එක හැම කෙනෙක්ම තනිව හිතන්න ඕන. හැම කෙනෙක්ම ඒ විදිහට කටයුතු කරොත් ඔය අපි බලාපොරොත්තු වෙන තිරසාර සංවර්ධනය අපට ලබා ගන්න පුළුවන්. එහෙම නැතුව අනිත් අයගෙන් තිරසාර සංවර්ධනය බලාපොරොත්තු වෙන්න බෑ.
හොඳයි. කාලාත්‍රයේ කතාබහ තුලින් අද අපි කතා කරන්නේ සම්ප්‍රදාය කාබනික ගොවිතැන සහ ආර්ථිකය කියන මාතෘකාව පිළිබඳව. අපේ රටේ මේ කාබනික වගාව පිළිබඳව අපි මේ බොහොම මෑතක ඉඳන් නැත්තම් මේ ඊයේ පෙරේදා ඉඳන් කතා කරනවා. අපේ රටේ හැම තැනකම විශාල උණුසුමක් සහ ලොකු කතාබහක් ඇති වෙලා තියෙනවා කාබනික ගොවිතැන සම්බන්ධව. හැබැයි චන්දන මහත්තයා අපි කාබනික වගාව ගැන අද කතා කරාට ඔබතුමා අපිට සෑහෙන කාලයකට කලින් ඉඳන් ලංකාවේ කාබනික ගොවිතැන ගැන ලංකාවේ කාබනික ගොවිතැන ඔස්සේ නිර්මාණය වුණු නිෂ්පාදන පිටරට යැවීම ගැන දන්නවා. අත්දැකීම් තියෙනවා. අපි කතා කරමු ඒ නිසා ලංකාවේ මේ අපනයන කෘෂි කර්මාන්තය සහ කාබනික ගොවිතැන සම්බන්ධව. ලංකාවේ අපනයන කෘෂි කර්මාන්තය සහ කාබනික ගොවිතැන කතා කරන්න කලින් මම පොඩි හැඳින්වීමක් කරලා දෙන්නම්. ලංකාවේ දැනට තියෙන කෘෂි කර්මාන්තය මොන වගේද තියෙන්නේ? ඉස්සර පැවතුණු කෘෂි කර්මාන්තය කොහොමද පැවතුනේ? ඒ කෘෂි කර්මාන්තයයි අද තියෙන කාබනික කෘෂි කර්මය කියලා අපි මේ කතා කරන කාබනික කෘෂි කර්මයයි ගැන ඒ අද තියෙන කෘෂි කර්මාන්තයේ වෙනසයි ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න. අපි දන්නවා අපි ශ්‍රී ලංකාව කියන්නේ කෘෂි කර්මය මත පදනම් වුණු බෞද්ධ සංස්කෘතිය මත පදනම් වුණු රටක්. එතකොට අපි අවුරුදු ගාණක් තිස්සේ කෘෂි කර්මාන්තයේ යෙදিলা ඉඳලා තියෙනවා. අපේ ආදිමුතුන් මිත්තෝ කෘෂි කර්මාන්තයේ වශයෙන් කරලා තියෙන්නේ හේන් වගාව. ඒ කියන්නේ තමන්ගේ යැපීම සඳහා අවශ්‍ය ආහාර පාන ලබා ගැනීම සඳහා හේන් වගාවේ යෙදিলা තියෙනවා. ඒකට කිසිම යෙදුමක් කියන්නේ කාබනික හෝ අකාබනික යෙදුමක් දාලා නැහැ. ඒගොල්ලෝ කරේ කැලේ තියෙන කොටස සුද්ධ කරලා ඉවරලා ඒ කැලේ ගිනි තියලා ඒ ගිනි තියපු කැලේ පසට අලු ටික පසට එකතු කරලා ඉවරලා වැස්ස එන්න කලින් ඇට ටික වපුරලා දානවා. ඊට පස්සේ ඇට වලින් එන පැලවෙන භෝගයෙන් ඒගොල්ලෝ ලබා ගන්න ඒවා ඒගොල්ලන්ගේ දිනදා ආහාර සඳහා යොදා ගන්නවා. අපි ඒකට කියනවා හේන් ගොවිතැන කියලා. එතකොට ඒකම තවත් දුරට මේක යනකොට ඒ හේන් ගොවිතැන සඳහා ඒගොල්ලෝ යොදාගත්තේ උස් බිම් ප්‍රදේශ. නමුත් පහත් බිම් ප්‍රදේශ, ඔය ජලය බහුල ප්‍රදේශ ඒගොල්ලෝ භාවිතා කරා වී වගාව සඳහා. මොකද අපේ සංස්කෘතියේ එක කොටසක් තමයි වී වගාව කියන්නේ. මොකද අපි සම්පූර්ණ බත් කාලා හැදින ජාතියක්. අපිට තුන් වේලටම බත් කන්න ඕනේ. වී වගාව පොල් වගාව කියන්නේ අපේ සංස්කෘතියේ ඇත්තම කොටසක්. එතකොට පහත් බිම් මේගොල්ලෝ වී වගාව සඳහා පාවිච්චි කරා. එතකොට ඒගොල්ලෝ කරේ ඒගොල්ලොන්ගේ ඉන්න පිරිස යොදාගෙන සත්තුයින් ඔය මීහරක් වගේ සත්තු යොදාගෙන බිම් සකස් කරලා අවම බිම් සැකසීමක් කරලා ශාක ද්‍රව්‍ය සහ සත්ත්ව ද්‍රව්‍ය යොදාගෙන ඒ වගාබිම වගා කටයුතු කරගත්තා. එතකොට ඒ දවස්වල ඒ කරපු කෘෂිකර්මයට අපි කියනවා හේන් ගොවිතැනට අමතරව තමන්ගේ යැපීම සඳහා කරගත්තු කෘෂිකර්මයට අපි කියනවා යැපුම් කෘෂිකර්මය. ඒකට තමන්ගේ යැපීම සඳහා කරගත්තු කෘෂිකර්මය. ඊට අමතරව ඒගොල්ලෝ තව කෑම සපයා ගන්න තව ක්‍රමයක් පාවිච්චි කරා. ඒගොල්ලෝ වනයේ තියෙන පළතුරු එළවලු නෙලාගෙන කන්න පුරුදු වුණා. එතකොට ඒ විදිහට ඒගොල්ලෝ මේ තමන්ගේ යැපීම සඳහා ආහාර ලබා ගත්තා. පස්සේ කාලෙදී මේ ජනග්‍රහණය වැඩි වේගන එනකොට කාලය ගෙවිගෙන යනකොට මේ වගා කටයුතු සඳහා එක විවිධාකාර ඉම්ප්‍රූව්මන්ට්ස් නව සොයා ගැනීම අගයන් එකතු වීම වැඩි දියුණු වීම එකතු වෙන්න පටන් ගත්තා. ඒවා එකතු වුණේ අලුත් බීජ වර්ග සොයාගත්තා. අර ඒගොල්ලෝ වගා කරන අතරදී තිබුණු වැඩි ඵලදාවක් දෙන ශාකවල බීජ ඒගොල්ලෝ ඉතුරු කරගත්තා ඊළඟ කන්නේ වගා කරන්න සඳහා. එතකොට ඒ විදිහට තේරිලා වැඩි ඵලදාව වෙන ශාක වලින් ඒගොල්ලෝ ක්‍රමයක් හදාගත්තා. තව අපි ප්ලාන්ට් බ්‍රීඩින් කියන එක කියන්නේ ශාක ප්‍රචාරණය කිරීම. ශාක ප්‍රචාරණය කිරීමට වැඩි ඵලදාවක් ලබා ගැනීම සඳහා. ඔහොමම කෘෂිකර්මය දියුණු වෙගෙන ආවා. දියුණු වෙගෙන එනකොට ඒගොල්ලෝ වැඩි ඵලදාවක් දෙන varieties ප්‍රභේද ඒගොල්ලෝ විසින් හොයාගත්තා. ඒකම වැඩි අස්වැන්නක් දෙන වී ප්‍රභේද තව විවිධාකාර භෝග වර්ග ප්‍රභේද ඒගොල්ලෝ ලබා ගන්න පටන් ගත්තා. ඒ එකම කෘෂිකර්මය සඳහා යොදා ගන්න තාක්ෂණයත් ඒගොල්ලෝ දියුණු කරගත්තා. ඒගොල්ලෝ නගුල් සොයාගත්තා, ඇට සිටවන ඒවා සොයාගත්තා. ඊට අමතරව ගොයන් කපන්න අවශ්‍ය කරන උපකරණ හදාගත්තා. ඒ විදිහට ඒ පද්ධතිය ඒගොල්ලෝ
ලස්සනට කරගෙන ආවා. නමුත් ඔය හැම කෘෂිකර්මයම කෙරුණේ කිසිම රසායනික යෙදවුමක් නැතුව. නමුත් ඒගොල්ලෝ පුරුදු වෙලා හිටිය ශාක ද්‍රව්‍ය සහ සත්ව ද්‍රව්‍ය දාගෙන ඒගොල්ලන්ට අවශ්‍ය ගොවිතැනේ අස්වැන්න ලබා ගන්න. එතනදී අපිට කියන්න පුළුවන් ඒක කාබනික ගොවිතැනක් කියලා යම් කෙනෙක් අර්ථ දක්වන්න පුළුවන්. නමුත් ඒක නෙමෙයි කාබනික ගොවිතැන කියන්නේ. මොකද ඒකට අපි කියනවා පාරිසරික මිතුරු ගොවිතැන කියලා. මොකද පරිසරයත් සමග බද්ධ වෙච්ච ගොවිතැන රටාවක් තමයි එතන තිබුණේ. එතන පරිසරයට හානි වුණේ නැහැ. උදාහරණයක් වශයෙන් ඒගොල්ලෝ කුඹුර හාණ්ඩ යොදාගත්තේ මී ගවයන්. මී ගවයන් යොදා ගන්නකොට මී ගවයාගේ කුරේට යට වෙන තනකොළ ටික තමයි මඩ යටට ගිහිල්ලා තනකොළ මැරෙන්නේ. ඒකම එතන නොසෑහෙන තාක්ෂණයක් තියෙනවා. දැන් දැනට හොයාගෙන තියෙනවා සෑහෙන තාක්ෂණයක් තියෙනවා. ඒ වගේ ඒගොල්ලෝ යොදාගත්තේ කාබනික ද්‍රව්‍ය ගොවිතැනට. එතකොට සමහර කෙනෙක් අපෙන් ප්‍රශ්න කරන්න පුළුවන් ඇයි ඒක කාබනික නොවෙන්නේ කියලා. නමුත් එතන ප්‍රශ්නේ තියෙන්නේ අද ලෝකේ දැන් ඒ කෘෂිකර්මාන්තයේ හැදීගෙන එනකොට අන්තිමට දැන් කාබනික අපි ඊට පස්සේ ඒ කෘෂිකර්මාන්තයට අවශ්‍ය වෙන යෙදවුම් ඒගොල්ලෝ වෙන නව නිෂ්පාදන හැටියට හොයාගන්න පටන් ගත්තා රසායනික ක්‍රම වලින් නිෂ්පාදනය කරගෙන. උදාහරණයක් වශයෙන් රසායනික පෝර, රසායනික තෙල් වර්ග. ඒ වගේන් ඒගොල්ලෝ විශාල ඵලදාවක් ලබා ගන්න පුරුදු වෙන්න පටන් ගත්තා. එතනින් තමයි මේ රසායනික කෘෂිකර්මාන්තය ආරම්භ වෙන්නේ. එතකොට ඒ රසායනික කෘෂිකර්මාන්තය ආරම්භ වෙනකොට මිනිසුන්ට තේරෙන්න පටන් ගත්තා මේකේ තියෙන අහිතකර ප්‍රතිඵල යම් හේතු නිසා. අන්න එතනදී තමයි මිනිස්සු ආයි හිතන්න පටන් ගත්තේ නෑ අපි යන්න ඕනේ අපේ පාරම්පරික ක්‍රමවලට. අපි ඉස්සෙල්ලා පාරිසරික හිත මිතුරු ක්‍රමයට වගා කරපු ක්‍රමවලට අපි යන්න ඕනේ කියන එක. එතනදී තමයි ඒගොල්ලෝ පටන් ගත්තේ අපි කාබනික විදිහට යෙදවුම් යොදලා අපි වගාවක් කළ යුතුයි කියලා. එතනදී ඒගොල්ලෝ පටන් ගත්තා කාබනික වගාවක් කරනවා නම් මොන විදිහටද කර යුත්තේ කියලා යම්කිසි ක්‍රියාපිළිවෙලක් හදාගන්න. ඒ ක්‍රියාපිළිවෙලට අනුව කෙරෙන වගාවක් තමයි අපි කාබනික වගාවක් කියලා කෙරෙන්නේ. ඔන්න ඔහම තමයි කාබනික වගාව පටන් ගත්තේ. හොඳයි. දැන් අපි මගේ ප්‍රශ්නට උත්තරේ හොයාගෙන ලංකාවේ මේ අපනයන කෘෂිකර්මය සඳහා වගා කරන භෝග සඳහා කාබනික ක්‍රමය භාවිතා කරනවායි කියලා අපි අහලා තියෙනවා. හැබැයි අපි දැන් වර්තමානයේදී තමයි කාබනික වගාව ගැන කතා කරන්නේ. හැබැයි නිෂ්පාදන රැසක් ලංකාවෙන් පිටරටට යවන බව අපි අහලා තියෙනවා. එහෙම නිෂ්පාදනය යවන ආයතනයක ඔබ ප්‍රමුඛයෙක්. ඒ නිසා අපි මේ ලංකාවෙන් පිටරටට යවන කාබනික භෝග සහ නිෂ්පාදන ගැන කතා කරමු. ඇත්තටම මම සම්බන්ධ වෙලා ඉන්නේ මේ ලංකාවෙන් පිටරටට යවන කාබනික නිෂ්පාදනය යවන කර්මාන්තයේදී මම සම්බන්ධ වෙලා ඉන්නේ මේ කාබනික ද්‍රව්‍ය පිටරටට සැපයීම සඳහා සේවාදායකයෙක් හැටියට. මොකද මම දැන් අර ඉස්සෙල්ලා කිව්වා වගේ කාබනික ගොවිතැන කියන්නේ කාබනික ගොවිතැන සඳහා සකස් කරපු රෙගුලේෂන් එකක් තියෙනවා. ප්‍රමිතියක්ට වැඩිය රෙගුලේෂන් එකක් ඒක. එතකොට ඒ රෙගුලේෂන් එක මෙහෙමයි. දැන් ලෝකේ රටවල් ගත්තාම දැනට ලෝකේ රටවල් 100කට අධික ප්‍රමාණයක් තමන්ගේ කාබනික රෙගුලේෂන්ස් නීති රාමු සකස් කරගෙන තියෙනවා. එතකොට ලංකාවත් ඒ අතර දැන් ඉන්නවා. එතකොට ඒගොල්ලෝ ඒ කාබනික වගාවක් කරන්න ඕනේ කියලා සකස් කරන රෙගුලේෂන් එකට අදාළ වෙන විදිහට යම් කිසි කෙනෙක් කාබනික වගාවක් කරලා නිෂ්පාදනයක් කරනවා නම් ඒ රෙගුලේෂන් එකේ ඒ ප්‍රතිපත්ති වලට අනුකූල විය යුතුයි. එතකොට අපි උදාහරණයක් වශයෙන් ගමු. ඇත්තටම ඔය කාබනික වගාව සඳහා ප්‍රතිපත්ති මාලාව සකස් කරේ IFOM කියලා ආයතනයක්. IFOM කියන්නේ International Federation of Organic Agriculture Movement එක. එතකොට ඒ IFOM කියන ආයතනය සකස් කරන ලද ප්‍රතිපත්ති මාලාව බේස් කරගෙන ලෝකේ තියෙන රටවල් විශාල ප්‍රමාණයක් තමන්ගේ කාබනික ප්‍රතිපත්ති මාලාවල් සකස් කරගන්න පටන් ගත්තා. උදාහරණයක් වශයෙන් යුරෝපියන් යුනියන් එක, යුරෝපා මහද්වීපය, ඊට අමතරව ඇමරිකාව, ජපානය, ඕස්ට්‍රේලියාව
දැන් ඔයගේ රටවල් 100 ගාණක් එකතු වෙලා මේ ටික ඒගොල්ලන්ට අදාළ වෙන කාබනික ප්‍රතිපත්ති සකස් කරගත්තා. දැන් අලුතෙන්ම මාකට් එකට ඇවිල්ලා තියෙන කාබනික ප්‍රතිපත්ති මාලාවන් තමයි චීනය, කොරියාව. ඒ දෙක තමයි අලුතෙන් ඇවිල්ලා තියෙන්නේ. ලංකාවත් ඒක දැන් ලංකාවට අදාළ ප්‍රතිපත්තිය හදාගෙන තියෙනවා. අපි ඔතන ඔය ප්‍රතිපත්ති මාලාව හදා ගැනීමට පෙර අපි කියනවා ඒ රෙගියුලේටර් බොඩි එක රෙගුලේෂන් එකක් හදනවා. ඒ රෙගුලේෂන් එක බේස් කරගෙන තමන්ගේ කාබනික වගාව ව්‍යාප්ත ඩිෆයින් කරගැනීම සඳහා ඒගොල්ලෝ හදා ගන්නවා ස්ටෑන්ඩඩ් එකක්. එතකොට ওই ස්ටෑන්ඩඩ් එකෙන් තමයි ඒගොල්ලෝ විස්තර කරන්නේ යම් කිසි කෙනෙක් කාබනික වගාවක් කරනවා නම් ඒ රටේම හෝ වෙනත් රටක ඒගොල්ලෝ වෙනුවෙන් මෙන්න මේ විදිහටයි කාබනික වගාව විය යුත්තේ කියන එක. එතකොට ලංකාව යුරෝපා මහද්වීපයට කාබනික නිෂ්පාදනයක් කරලා අපනයනය කරනවා නම් කාබනික ලේබල් එක දාලා අනිවාර්යෙන් ඒ නිෂ්පාදකයා යුරෝපා මහද්වීපයේ යුරෝපියන් යුනියන් එකේ කාබනික වගාව සඳහා වන ප්‍රතිපත්ති මාලාවට අනුකූල වන විදිහට ඒ සකස් කිරීම වගා කිරීම සකස් කිරීම සහ අපනයනය කිරීම කරන්න ඕනේ. එතකොට දැන් යුරෝපියන් යුනියන් එකෙන් එහෙම එකක් බලාපොරොත්තු වුණාට ඒගොල්ලන්ට යම්කිසි විශ්වාසයක් තියෙන්න ඕනේ. මෙයා අපි කියලා තියෙන හැටියට මේක කරනවද නැද්ද කියන එක කියන්නේ. අන්නේ ඒ බලාපොරොත්තු වෙන ප්‍රතිපත්තිය ප්‍රමිතිය ඒගොල්ලෝ නඩත්තු කරනවද කියලා බලන්න. ඒගොල්ලෝ කියන්නේ ලංකාවේ නිෂ්පාදනය නඩත්තු කරනවද කියලා බලන්න. තෙවන පාර්ශවයක් හැටියට තමයි අපිව පත් කරලා තියෙන්නේ. ඒ තෙවන පාර්ශවයක් හැටියට ඒගොල්ලෝ පත් කරනවා කියන එකත් සුළුපටු කාර්යාවලියක් නෙමෙයි. ඒක ඉතාම සංකීර්ණ කාර්යයක්. මොකද තෙවන පාර්ශවයක් හැටියට අපි අපේ තියෙන සුදුසුකම, අපේ තියෙන හැකියාව අපි ඒගොල්ලන්ට තහවුරු කරලා පෙන්නලා ඒගොල්ලන්ගෙන් අපි අනුමැතියක් ලබා ගන්න ඕනේ. ඕගොල්ලන්ගේ ප්‍රමිතියට අනුව මේගොල්ලෝ වගා කරනවා, ශ්‍රී ලංකාව වගා කරනවා කියන එක ඉන්ස්පෙක්ෂන් කරලා අපි බලන්න අපි සුදුසුයි කියන එක ඒගොල්ලන්ට තහවුරු කරන්න ඕනේ. ඒ තහවුරු කරාට පස්සේ ඒගොල්ලෝ අපිව තවන පාර්ශවයක් හැටියට ඉදිරිපත් කරනවා. ඊට පස්සේ අපි ගිහිල්ලා මේ යුරෝප සංගමයට කියනවා රයිට් මේගොල්ලෝ ඕගොල්ලන්ට ඕන හැටියට වගා කරනවා කියලා. ඒකලා ඒක සහතික කරලා ඒගොල්ලන්ට සහතිකයක් නිකුත් කරනවා. එතකොට ඔන්න ඔය විදිහට තමයි කාබනික සහතිකකරණය වෙන්නේ. ඒ විදිහට දැන් යම් කිසි කෙනෙක් කාබනික වගාවක් කරනවා නම් ඒ කාබනික වගාව කෙරිය යුත්තේ ඒ කාබනික වගාවේ අවසාන පාරිභෝගිකයාගේ කැමැත්ත පරිදි. එතකොට අපිට කියන්න බෑ මම අද ගෙදර වවා ගත්තා නම් කෙමිකල් මොනවා හරි කෙමිකල් වත් දාන්නේ නැතුව මොකුත් දාන්නේ නැතුව දෙයක් වගා ගත්තා මේක ඕගනික් කියලා. ඒක මට විතරයි. නමුත් මෙතනින් එහාට ලංකාවේ පුද්ගලයෙකුටවත් කාබනික යන සහතිකෙන් කිසිම දෙයක් විකුණන්න බෑ. ලංකාවට විකුණනවා නම් ලංකාවට අදාළ වන ප්‍රතිපත්ති මාලාවක් තියෙනවා. ලංකාවේ නෝකු කියලා ආයතනයක් තියෙනවා, ලංකා නැෂනල් ඕගනික් කන්ට්‍රෝල් යුනිට් කියලා. ඒක තමයි ලංකාවේ රෙගියුලේටරි බොඩි එක. ඒ රෙගියුලේටරි බොඩි එක EDB එකත් එක්ක එකතු වෙලා රෙගුලේෂන් එකක් හදලා තියෙනවා. ලංකාවේ යම් කිසිනෙක් ඕගනික් කියලා ප්‍රොඩක්ට් එකක් නිෂ්පාදනය කරනවා නම් මෙන්න මේක තමයි ප්‍රතිපත්ති මාලාව. එතකොට මේ ප්‍රතිපත්ති මාලාව ගොවියාගේ මට්ටමට ක්‍රියාත්මක වීම සඳහා ස්ටෑන්ඩඩ් එක හදලා තියෙන්නේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන්. ඒ ස්ටෑන්ඩඩ් එක නම්බර් කරලා තියෙනවා SLS 1324 කියලා 1324. ඒ ප්‍රතිපත්ති මාලාවට අනුකූල වෙන විදිහට හදන භෝගයක් තමයි ලංකාවේ ඕගනික් නිෂ්පාදනයක් කියලා සඳහන් කරන්න පුළුවන්. එතකොට හැබැයි ඒ ලංකාවේ ප්‍රමිතියට හදපු එක යුරෝපයට බාරගන්නේ නැහැ. එතකොට අපි යුරෝපයට හදනවා නම් යුරෝපයට අනුකූල වෙන විදිහට හදන්න ඕනේ. ඇමරිකාවට හදනවා නම් ඇමරිකාවට අනුකූල වෙන විදිහට හදන්න ඕනේ. ජපානයට හදනවා නම් ජපානයට අනුකූල වෙන විදිහට හදන්න ඕනේ. එහෙම එක එක්කිනාට අදාළ වන සහතික කරන ප්‍රමිති ස්ටෑන්ඩඩ් තියෙනවා. එතකොට ඒ විදිහට තමයි අපි ඒ විදිහට තමයි ඕගනික් ප්‍රොඩක්ට් එකක් හදන්නේ. අපි උතෙන්ට සම්බන්ධ වෙන්නේ ඒ යම් කිසි කෙනෙක් එහෙම එකක් හදනවා කියලා කියනවා නම් තව වෙනත් රටකට අපි ගිහිල්ලා ඒක සහතික කරලා දෙනවා. මේක ඒ අදාළ රටේ ප්‍රමිතියට අනුකූලව හැදිලා තියෙනවා කියන එක. ඒක තමයි අපේ සම්බන්ධ වීම. හොඳයි. කාලාත්‍රේ කතාබහ තුලින් අපි සෝදානම් වෙන්නේ විරාමයක් ලබා ගන්න. විරාමයෙන් අනතුරුව අපි නැවතත් කතා කරනවා සම්ප්‍රදාය කාබනික ගොවිතැන සහ ආර්ථිකය පිළිබඳව.
විරාමින් අනතුරුව අපි නැවතත් එකතු වෙනවා කාලාත්‍රයේ කතා බහත් එක්ක. අද අපි තෝරගත්ත මාතෘකාව සම්ප්‍රදාය, කාබනික ගොවිතැන සහ ආර්ථිකය. හිතවතුනි, ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ සංඛ්‍යාලේඛනවල සඳහන් වෙලා තියෙනවා 1999 වසර වන විට 1999 වසර වන විට ලෝකයේ රටවල් වලින් රටවල් 77ක් කාබනික වගාවට යොමු වෙලා තියෙනවා කියලා. වර්තමාන සංඛ්‍යාලේඛන වලට අනුව රටවල් 187ක් කාබනික වගාවට යොමු වෙලා තියෙනවායි කියලා ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ සංඛ්‍යාලේඛන වල සඳහන් වෙලා තියෙනවා. අපේ රටත් මේ වෙද්දී කාබනික වගාවට යොමු වෙන ප්‍රතිපත්තියේ ඉන්නවයි කියලා රජය කියනවා. හැබැයි මේ පිළිබඳව සමාජයේ වගේම ගොවියන්ගේ විවිධ ගැටලු, විරෝධතා, මතිමතාන්තර, විවේචන මේ වගේ දේවල් ගොඩ නැගිලා තියෙනවා. ලෝකයේ අනිත් රටවල් දිහා සාපේක්ෂව බලද්දී ඒ රටවල් එක පාරටම කාබනික ගොවිතැනට යොමු වෙලා නැහැ. අපේ රටේ නම් බොහොම ඉක්මන් තීන්දුවක් අරගෙන තියෙනවා කාබනික වගාවට යොමු වෙන්න. ඒ නිසා අපේ සමාජය තුළ මේ පිළිබඳව කතිකාවතක් නිර්මාණය වෙලා තියෙනවා. මහාචාර්යතුමා දැන් කාබනික වගාවට යොමු වීමේදී වගා බිම ගොවියා විතරක් නෙමෙයි මේ වගාවට යොමු වෙන සියලු දෙනාගේ සහ මිලදී ගන්න කෙනාගේ හිතත් දැක්මත් ආකල්පත් වැදගත් වෙන්න ඕනේ කියලා බොහෝ දෙනෙක් කියනවා. ඇත්තද? ඔව්. ඇත්ත වශයෙන්ම දැන් චන්දන මහතා කාබනික වගාව ගැන පැහැදිලි කළා. අපි මේ කාබනික වගාවයි පරිසර සහ සෞඛ්‍ය හිතකාමී කෘෂිකර්මය කියන්නේ දෙක. දැන් කාබනික වගාව කියනකොට මෙතුමා පැහැදිලි කරා එක එක රටවලට කාබනික ලේබලේ යටතේ භාණ්ඩ එක්ස්පෝර්ට් කරනකොට, කියන්නේ අපනයන කරනකොට සහ ආනයනය කරනකොට තිබිය යුතු නිර්ණායක තමයි ඒ අනුව තමයි ඒ රටවල් කාබනික හැටියට සලකන්නේ. හැබැයි ඔක මෙහෙම හිතන්න ඕනේ. දැන් ඇයි මේ කාබනික කියලා දැන් කතා කරන්නේ? ඇයි මේ පරිසර සහ සෞඛ්‍ය හිතකාමී කියලා ගොවිතැන කියලා කතා කරන්නේ? දැන් අපේ රජයේ අරන් තියෙන ප්‍රතිපත්තිය ඒක මේ කාබනික කියලා කිව්වට ඒක කාබනික නෙමෙයි. ඒක ඇත්තටම මේකේ ප්‍රධාන අරමුණ මට නම් පේන්නේ සෞඛ්‍ය සහ පාරිසරික හිතකාමී කුෂිකාර්මාන්තය කියන එක තමයි ඒකට නියම වචනය. ඉතින් ඇයි මෙහෙම වෙන්න හේතුව? හේතුව ලෝකේ ජනගහනය වැඩි වුණා. ලෝකේ ජනගහනය පහුගිය අවුරුදු 50 ගත්තාම දෙගුණයක් වුණා. 1950 දී ලෝක ජනගහනය බිලියන 2.5යි. ලංකාවේ ජනගහනය බිලියන 7.9යි. මිලියන 7.9යි. ලෝක ජනගහනය බිලියන 2.5යි. මේක වර්තමානයේ වෙනකොට ලෝක ජනගහනය බිලියන 7.8 දක්වා වැඩි වෙලා තියෙනවා. ලංකාවේ ජනගහනය මිලියන 21.4 දක්වා වැඩි වෙලා තියෙනවා. හැබැයි භූමිය කියන එක ඊටාම සීමිතයි. ලංකාවේ තියෙන්නේ වර්ග කිලෝමීටර් 65610යි 12යි ගානක් තියෙනවා. එතකොට භූමිය එහෙම තියෙද්දී ජනගහනය වැඩි වෙනවා. ජනගහනය වැඩි වෙනකොට ජනගහනයට ආහාර පාන අවශ්‍ය වෙනවා. ඒ වගේම ජීවත් වෙන්න අනිකුත් දේවල් අවශ්‍ය වෙනවා. ඒ වගේම ජීවත් වෙන්න ගෙවල් දොරවල් හදාගන්න ඉඩකඩ අවශ්‍ය වෙනවා. එතකොට භූමිය කියන එක වැඩි වශයෙන් පාවිච්චි කරන්න සිදු වෙනවා. ඒතර භූමිය එක මට්ටමක තියාගෙන ආහාර නිෂ්පාදනය වැඩි කරගන්න විවිධ ක්‍රම අනුගමනය කරා ලෝකේ 1950න් පස්සේ. ඒ අනුගමනය කරපු දේවල් එක්ක ඇත්ත වශයෙන්ම ඊටාම සාර්ථක ක්‍රමවේද අනුගමනය කරා. ආහාරවල ඒ කියන්නේ ඒකේ ඵලදායීතාව විශාල වශයෙන් වැඩි කරගත්තා. මේ වැඩි කර ගැනීම නිසා යෑමේදී ඒක පරිසරයට සහ සෞඛ්‍යයට අහිතකර ලෙස බලපෑවා කියන එක දැන් ලෝකේ තේරුම් අරගෙන තියෙනවා. එතකොට මේ 20 වෙනි සියවසේ
ලෝකෙ තිබ්බා විවිධ ප්‍රශ්න. ඒ ප්‍රශ්නවලට විසඳුම් හෙව්වා. ඒ ප්‍රශ්න තමයි ප්‍රධාන එකක් ඔය ආහාර ප්‍රශ්නේ ජනගහනය වැඩි වීමත් එක්ක ආහාර ප්‍රශ්න ආහාරවල කියන්නේ ඵලදායීතාව වැඩි කර ගැනීම. කෘෂිකර්මයේ ඵලදායීතාව වැඩි කර ගැනීම. සෞඛ්‍ය ප්‍රශ්න. ඒ කියන්නේ ආයු කාලය අඩු වෙලා තියෙනවා. ඒක වැඩි කරගන්න තියෙන දේවල්. ඊගාවට කර්මාන්තවල ඵලදායීතාව වැඩි කර ගැනීමේ අවශ්‍යතාවය. මේ සඳහා විවිධ දේවල් කරා. තාක්ෂණය එකතු වුණා. ඒ වගේ හොඳ ප්‍රතිඵල ආවා. හැබැයි ඒ එක්ක අද වෙනකොට ලෝකේ බරපතල ප්‍රශ්න ගොඩකට ඇවිල්ලා තියෙනවා. මොනවද මේ ප්‍රශ්න? පාරිසරික ප්‍රශ්න විශාල වශයෙන් ඇවිල්ලා තියෙනවා. සමාජීය ප්‍රශ්න විශාල වශයෙන් ඇවිල්ලා තියෙනවා. මම ඒවා එකින් එක කියන්න යන්නේ නැහැ. කෘෂිකර්මයේ නිසා මේ රසායනික ඒ කියන්නේ මේ සකස් කරන ලද පොහොර සහ අනිකුත් නාශක වර්ග පාවිච්චි කිරීම නිසා පරිසරයට බරපතල ප්‍රශ්න ගොඩක් ආවා. ශරීර සෞඛ්‍යයට බරපතල ප්‍රශ්න ගොඩක් ආවා. මේක සිදු වුණා මේවා අවම කරගන්න. ඒ අවම කරගන්න යනකොට තමයි අපි මේ අද කතා කරන ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ. ලෝකේ හැම රටක්ම මේ කාබනික වචනේ කාබනික වගාව කියන එකෙන් අදහස් කරන්නේ පරිසරයට සෞඛ්‍යයට සහ සමාජයට හිතකර ගොවිතැන් කිරීම. එතකොට එක එක රටවල් නිර්ණායක හදාගෙන තිබ්බට ඒ නිර්ණායක තියෙන්නේ ඒ රටවල් අතර භාණ්ඩ යනකොට සහ පාරිභෝගිකයාට ඒ භාණ්ඩ දෙනකොට ඒ ප්‍රමිතිය තියෙනවද කියලා බලන්න. හැබැයි අපිට මොනම විදිහකටවත් මෙන්න මෙහෙම හිතන්න ඕනේ. දැන් අපි ශාක පෝෂණය දෙනකොට එහෙම නැත්නම් නාශක දෙනකොට ඒ කියන්නේ අපි කෘමිනාශක, වල්නාශක, විවිධ නාශක අපි දෙනවනේ. මේවා දෙනකොට මෙතන තියෙනවා සැලකිය යුතු කරුණු තුනක්. එකක් තමයි ආර්ථිකය. කෘෂිකර්මයේ ආර්ථිකයත් එක්ක සම්පූර්ණ සම්බන්ධයි. සෞඛ්‍යයත් එක්ක සම්පූර්ණ සම්බන්ධයි. පරිසරයත් එක්ක සම්පූර්ණ සම්බන්ධයි. එතකොට මේ තුනම සැලකිලිට ගන්න ඕන මේ සම්බන්ධව තීරණ ගන්නකොට. ආර්ථිකය ගැන නොසලකා තීරණ ගන්න බෑ. සෞඛ්‍ය ගැන නොසලකා තීරණ ගන්න බෑ. පරිසරය ගැන නොසලකා තීරණ ගන්න බෑ. එතකොට ඔය තීරණ ගන්නකොට එක පැත්තක් පමණක් බලලා තීරණ ගන්න ගියොත් පරිසරය සහ සෞඛ්‍ය පමණක් හිතලා තීරණ ගන්න ගියොත් මොකද වෙන්නේ? ආර්ථිකය නැති වෙනවා. දැන් හිතමු මෙහෙම නිකන් අපි තව ටිකක් මේක විස්තරාත්මකව හිතමු මෙහෙම. දැන් කොහොමද ශාක පෝෂණය සහ නාශක වල මොකක්ද ඒක ආර්ථික පැත්ත? ආර්ථික පැත්ත තමයි ශාක වල පෝෂණය වැඩි කරලා ඵලදායීතාව වැඩි කරගන්නකොට ආර්ථිකයේ වශයෙන් ප්‍රතිලාභ ලැබෙනවා. හැබැයි ගුණාත්මක භාවය ආර්ථික වශයෙන් ප්‍රතිලාභ ලැබෙනවා. හැබැයි එහෙම කරගත් ඵලදායීතාව වැඩි කරගන්න. හැබැයි ඵලදායීතාව වැඩි කරගත්තේ නැත්නම් මොකද වෙන්නේ? ඒ ඵලදායීතාව වැඩි කරගෙන නැත්නම් ආර්ථිකයේ වශයෙන් නිෂ්පාදනය අඩු වෙලා ඒක අනිත් පැත්තට යනවා. එතකොට ඒක ආර්ථිකයේ වශයෙන් ඒක දෙපැත්තට බලපාන. සෞඛ්‍යයත් එහෙමයි. සෞඛ්‍යයත් නිෂ්පාදනය වැඩි කරගෙන හොඳ ආහාර මිනිස්සුන්ට ආහාර අවශ්‍ය ප්‍රමාණය මිනිස්සුන්ට නොලැබුණොත් මොකද වෙන්නේ? සෞඛ්‍ය පිරිහෙනවා. හැබැයි මේක නිෂ්පාදනය කරන්න යනකොට සෞඛ්‍ය රහිත කර ආකාරයට මේ දේවල් දාලා නිෂ්පාදනය කරොත් ඒ සෞඛ්‍ය පිරිහෙනවා. එතකොට නිෂ්පාදනය අඩු වුණත් සෞඛ්‍ය පිරිහෙනවා. නරක විදිහට නිෂ්පාදනය කරොත් ඒ සෞඛ්‍ය ප්‍රමුතියන්තර නිෂ්පාදනය කරොත් ඒ සෞඛ්‍ය පිරිහෙනවා. එතකොට නිෂ්පාදනය කරන්නත් ඕන ප්‍රමිතිය තියෙන්නත් නිෂ්පාදනය වැඩි වෙන්නත් ඕන ප්‍රමිතිය හොඳට තියෙන්නත් ඕන. පරිසරික පැත්තෙන් බලන්න. පරිසරික පැත්තෙන් බලුවොත් එහෙමයි. අපි නිෂ්පාදනය වැඩි කරගෙන ගියොත් එහෙම නිෂ්පාදනය වැඩි කරගෙන යනකොට ඒ කියන්නේ අපි අර පෝෂණය සහ නාශක පාවිච්චි කරනකොට පරිසරයට මේක නරක විදිහට බලපාන්න පුළුවන්. ඒවා අවම කරගන්න ගියත් මොකද වෙන්නේ? ඒක අවම කරගෙන යනකොට ඒත් පරිසර නරක විදිහට බලන කොහොමද බලපාන්නේ?
ඒක අපි හිතන්න කොහොමද බලපාන්නේ? අපි මේ කාබනික කියලා ඒ කියන්නේ ඵලදායකතාව අඩු කරගෙන පරිසර හිතකාමී කියලා වගා කරන්න ගියොත් අපිට විශාල බිම් ප්‍රමාණයක් ඕනේ. විශාල බිම් ප්‍රමාණයක් ඕනේ. විශාල වශයෙන් වගා කරන්න වෙනවා. අද වගා කරපු එක හෙට වගා කරන්න බැරි වෙනවා. ඒතකොට ඒක පරිසරයට හොඳද? ඒකත් පරිසරයට හොඳ නැහැ. ඒ නිසා මේ හැම එකම තියෙනවා දෙපැත්තක්. මේ දෙපැත්ත තේරුම් අරගෙන ඕන අපි තීරණ ගන්න. ඒ නිසා තමයි තීරණ ගන්නකොට මේ තීරණ විද්‍යානුකූල තීරණ ගන්න කියලා කියන්නේ. තීරණ ගන්න මණ්ඩලවල දැන් මේක කුෂිකාර්මික ප්‍රශ්නයක් කියලා මේ කුෂිකාර්මික වේදීන් විතරක් එකතු වෙලා මේ තීරණ ගන්න බෑ. මේතනදී ඕන කවුද ඕන? මේක ආර්ථිකයට සම්බන්ධයි. මේ තීරණ ගන්නකොට එතන ඉන්න ඕන ආර්ථිකයේ පිළිබඳ විශේෂඥයෝ ඉන්න ඕන. ඒ වගේම මේක කුෂිකර්මත් එක්ක සම්බන්ධ නිසා මේක කුෂිකර්මයේ පිළිබඳ විශේෂඥයෝ ඕන. පරිසරයේ සම්බන්ධ විශේෂඥයෝ ඕන. මේක දේශපාලන පක්ෂය වෙන්න පුළුවන්. මේක සමාජීය ප්‍රශ්න වෙන්න පුළුවන්. ඒකට සමාජ විද්‍යාඥයෝ මේ අතර ඉන්න ඕන. එතකොට මේ අය එකතු වෙලා තමයි ප්‍රශස්ත විසඳුමක් අපි ලබා ගන්න ඕන. එතකොට මේ සමතුලිතතාවය සකස් කර ගැනීම සඳහා තමයි අපට මේ වෘත්තිකයෝ ඕනේ. මේ වෘත්තික එකතුලා ඕන මේක කරන්න. එහෙම නැතුව සරල මේ තීරණ අරගෙන එකපාරට මේ කාබනික මේ රසායනික පොහොර රසායනික කෘෂිනාශක වගේ දේවල් භාවිතා කරලා එකපාරට වෙනස් කරලා මේ කරන්න යෑමෙන් බරපතල විනාශ සිදු වෙනවා. ඒක ආර්ථික වෙන්න පුළුවන්, සෞඛ්‍ය වෙන්න පුළුවන්, පරිසරික වෙන්න පුළුවන්. මොකද පරිසරික කියනකොට දැන් මෙහෙම හිතමු. දැන් අපි පරිසරයට කොච්චර නරක විදියට බලපාන්න පුළුවන්ද මේ කාබනික පොහොර භාවිතයත්. ඒකත් නරක විදියට බලපාන්න පුළුවන්. මේ කාබනික පොහොර ප්‍රවාහනය තුලින්ම කොච්චර දුර බලපාන්න පුළුවන්ද? පරිසරයට. නේද? එතකොට අස්වැන්න අඩු වෙනකොට ඒ සඳහා කොච්චර මේ භූමි ප්‍රමාණයක් වැඩි කරගන්න වේද? එතකොට මේ වගේ තියෙන දෙපැත්තක්. ඒ නිසා අපට අවශ්‍ය මිනිසුන්ගේ ශරීර සෞඛ්‍ය යහපත් වන, හානි නොවන, පරිසරයට හානි අවම වන, ආර්ථික ප්‍රතිලාභ ලබන්න පුළුවන් විදිහට මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න එවැනි කුෂිකර්මයක් තමයි අපට අවශ්‍ය වෙලා තියෙන්නේ. ඉතින් මේක හොඳින් තේරුම් අරගෙන අපි වැඩ කරන්න ඕන. මොකද ඔය ශරීර සෞඛ්‍යයට සහ පරිසරයට බලපාන්නේ මේ කුෂිකර්මයේ පමණක් නොවේ. අපි ජීවිත වෙනකොට අපේ ජීවිතයේ විවිධ දේවල් මේ පරිසරයේ සෞඛ්‍යයට අහිත ලෙස බලපානවා. ඒක තමයි ඔබ කිව්වා තිරසාර සංවර්ධනය. අපි මුලින්ම කිව්වේ. ඒක තමයි වැදගත්. දැන් හිතමු දැන් ඉන්ධන භාවිතය පරිසරයට සෞඛ්‍යයට අහිතකර ලෙස බලපානවා කියලා එකපාරට ඉන්ධන කියන එක නතර කරොත් මොකද වෙන්නේ? කරන්න පුළුවන්ද? ඒක කරන්න බෑ. දැන් හිතන්න මෙහෙම. දැන් මත්ද්‍රව්‍ය සිගරට් භාවිතය එහෙම නැත්නම් මේ මත්ද්‍රව්‍ය කියන්නේ මොනවද කියන්නේ? අරක්කු ඒකට කියන්නේ මද්යසාර. භාවිතය ශරීර සෞඛ්‍යයට අහිතකරයි කියලා අපි දන්නවා. සමාජයටත් අහිතකරයි කියලා අපි දන්නවා. නමුත් රජයේ බරපතල කනගාටු වුණානේ මේ පහුගිය කොවිඩ් කාලේ මේ රජයට කෝටි මේ 2700ක් අහිමි වුණා මේ බාරු අහලා තිබුණා. ඒ ඇයි ඒ තමයි මේකේ තියෙනවා මේක සමතුලිතයක් තියෙනවා. ඒ ප්‍රශස්ත මට්ටම ලබා ගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා. එතකොට එහෙම නැතුව එකපාරට මේවා නතර කරන්න බෑ. ඇත්තෙන්ම සමාජගත කරන්න ඕන කරුණක් තියෙනවා. සමාජගත කරන්න ඕන කරුණ තමයි කුෂිකර්මය කරනකොට වෙන්න පුළුවන් වෙනත් කර්මාන්තයක් කරනකොට තමන්ගේ ජීවන වෘත්තිය සකස් කර ගන්නකොට දැන් ඔබතුමිය අහපු ප්‍රශ්නේ විතර මම මේ එන්නේ. තමන්ගේ අවශ්‍යතාව සපුර ගන්න යනකොට ඒක අනිත් අයට
ඒ කියන්නේ මේ අනාගතය අයට පමණක් නෙමෙයි. වර්තමානයේ ජීවත් වෙන අනිත් අයටත්. මිනිස්සුන්ටත් පුළුවන්. මේ පරිසරයට වෙන්න පුළුවන්, අනිත් සත්තුන්ට වෙන්න පුළුවන්. ඒ අයට වෙන හානිය අවම වන විදිහට වැඩ කටයුතු අපි කරන්න ඕන. හානිය සිදු වෙනවා නම් ඒක නිවැරදි කිරීමේ වගකීම අපිම සතු වෙනවා. ඒක නිවැරදි කරන්න ඕන. එතකොට ඇත්තටම පුජ්‍යලයට වගකීමක් තියෙනවා. හැම පුජ්‍යලයකම වගකීමක් තියෙනවා. ගොවිතැන් කරන පුජ්‍යලේ කොහොමද හිතන්න ඕනේ? අපි මේ ලෝකේ මං මුලින් කිව්වා හැම පුජ්‍යලයක්ම අර තිරසාර සංවර්ධන ගැන කතා කරනවා. මං කිව්වා හැම කෙනෙක්ම එකිනෙකා මත යැපෙනවා. එකිනෙකා මත යැපෙනවා. එකිනෙකා කරන දේවල් අනිත් එක්කනට බලපානවා. හොඳ කරොත් හොඳ අනිත් එක්කනට ලැබෙනවා, නරක කරොත් අනිත් එක්කනට නරක ලැබෙනවා. එහෙම තමයි මේ සමාජයේ පවතින, ලෝකේ පවතින්නේ. ඒ නිසා හැම පුජ්‍යලයක්ම හැමෝටම එක දෙයක් කරන්න බෑ. එක එක්කෙනා එක එක කාර්යයන් කරනවා. සමහරු ගොවිතැන් කරනවා, සමහරු වෙනත් නිෂ්පාදන කරනවා, සමහරු වෙන වෘත්තීන් කරනවා, විවිධ දේවල් කරනවා. එතකොට තමන් කරන දේ හරියට කරොත් දැන් ගොවිතැන් කියලා හිතන්නකෝ අපි ගොවිතැන් ගැන කාබන් එක ගැන මෙතන කතා කරන්නේ. මෙතනදී දැන් හිතන්න ගොවියෝ අපි දන්නවා සමහර ගොවියෝ ගොවිතැන් කරනවා මේ රසායනික දේවල් බරපතල ලෙස භාවිතා කරනවා. මොකද ඒක ආර්ථික පැත්ත විතරක් හිතනවා මේකෙන්. ගොවිතැන් කරන්නේ එයා හිතන්නේ එයාට මුදල් ලබා ගැනීමේ අරමුණින් තමයි ඒක කරන්නේ. ඒක එයාගේ රැකියාව හැටියට රැකියාව කියලා කියන්නේ ජීවන වෘත්තිය. ජීවන වෘත්තිය කියලා කියන්නේ ඒක Tamanට ජීවත් වෙන්න අවශ්‍ය ආදායම ලබා ගැනීම සඳහා තමයි බොහෝ වෙලාවට මේක කරන්නේ. ඉතින් ඇත්තනේ මහාචාර්යතුමා කෙනෙක් තමන්ගේ ජීවන වෘත්තිය විදිහට ජීවිකාව ගෙන යන්න ගොවිතැනේ යෙදෙනවා නම් ඉතින් හිතන්න ඕනේ කාරණාව ගැන. නෑ. ඒක හැත්ත. හැම කෙනෙකුටම ජීවන වෘත්තියක් තියෙනවා. හැම කෙනෙක්ම මේ රටේ එහෙම නැත්නම් මේ පෘථිවියේ කොටස්කරුවෙක්. තම තමන් ජීවත් වෙන පරිසරය අනුව, තම තමන්ගේ උගත්කම අනුව, තම තමන්ගේ ඒ හැකියාවන් අනුව තම තමන්ට කාර්යයක් තියෙනවා කරන්න. ඒ කාර්ය තමන්ගේ උපරිම හොඳින් අනිත් අයට කරදරයක් නොවන, හානියක් නොවන ආකාරයට ඒක කළ යුතුම වෙනවා. දැන් මෙහෙම හිතමු. දැන් අපි මුදල් ලිපීම සඳහා කෘෂිකර්මය කරනකොට දැන් අපි ඵලදායීතාව වැඩි කරගන්න විවිධ රසායනික දේවල් තියෙනවා. ඒතර මේවා කල් තබා ගන්න දේවල් තියෙනවා. ඵලදාව වැඩි කරගන්න දේවල් තියෙනවා. විවිධ දේවල් තියෙනවා. ඒතර මේ අය මේව උපරිමයෙන් භාවිතා කරලා මේ උපරිමයෙන් භාවිතා කරන මේවා තියෙන ප්‍රමිතියක්. ඒ ප්‍රමිතියෙන් එළියට ගියොත් අහිතස් සිදු වෙනවා භාවිතා කරන අයට. ඒතර ගොවියෙක් හිතන්න ඕනේ මම නිෂ්පාදනය කරන්නේ ආහාර. මගේ කාර්යය තමයි, මගේ රැකියාව තමයි, මගේ ජීවන වෘත්තිය තමයි අනිත් අයට ආහාර සැපයීම. ඒතර මගේ ජීවන වෘත්තිය මොකද්ද? අනුරගේ මගේ ජීවන වෘත්තිය තමයි විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක් හැටියට ඒ විශ්වවිද්‍යාලයට එන අයට සහ මේ අනික් මගේ පරිශන කරගෙන ඒ කාර්ය කිරීම. එක ඔබතුමියට වෘත්තියක් තියෙනවා. ඔබතුමියගේ වෘත්තිය ඔබතුමිය ඒ වෘත්තිය හරියට කරනවා. එතකොට හැබැයි ඔබතුමියට ආහාර සපයන්නේ කවුද? ආහාර සපයන්නේ ඒ ගොවියා. ගොවියාට රැයට මේ ටීවී එක බලනකොට ඒකට අවශ්‍ය කාර්ය ඔබතුමිය හරියට කරනවා. එතකොට ගොවිතැන් කරනකොට සමහර අය මන් දන්නවා. තමන්ගේ කෑමට වෙනම වගා කරනවා. වෙනම වගා කරගන්නවා. විකුණන්න තවත් කොටස. විකුණන්න ඒක මහා පරිමාණයෙන් ඒක හිතන්නේ ඒක වෙන මිනිස්සු කනවා කියලා. ඒක දැන් සුලභ මේ දෙයක්. ඒක තාම සරල දෙයක්. ඒක සුලභ දෙයක්. ඒක ගොවිතැන් කරනොත් එහෙමයි. වෙන ඒවත් එහෙම තමයි. දැන් හිතන්න කුකුල් හදනවා කියලා. කුකුල් හදන එක්කෙනා එයා විකුණන්න හදනකොට ඒකට තවත් හෝමෝන වැඩි කරලා ඒක ඉක්මනට බර වැඩි කරගන්න මේ එයා ඒක කටයුතු කරනවා. හැබැයි එයා කන්නේ නැහැ. හැබැයි එයා දන්නේ නැහැ ඒ ගොවියට තමන් වගා කරන්නේ නුවරඑළිය ගොවියෙක් නැකියමු තුමු අපි. තමන් එළවලු වගා කරනවා නම් තමන්ගේ ගෙදර එයා හොඳ එළවලු වගා කරගන්නවා. එයා මොහොතකට හිතන්නේ එයාට එළවලු කන්නේ බත් එක්ක කියලා. ඒතර බත් එන්නේ ඒකේ වැඩිපුර ඒ රසායනික දාලා එනවා නම් එයාට චිකන් එන්නේ තව තැනකින්. චිකන් එන්නේ තමන්ගේ පාවිච්චියට වෙනම චිකන් මේ කුකුල් හදන මස් ලබා ගන්න වෙළඳ පොළට වෙන මස් එවන කෙනාගෙන් තමයි එයාට
චිකන් එන්නේ. චිකන් හදන කෙනාට එළවලු එන්නේ නුවරඑළියෙන්. එතකොට අන්තිමට Tamanට මොකද තියෙන්නේ? Taman හදාගන්න දේ විතරයි Tamanට නිවැරදි දේ තියෙන්නේ. ඒ නිසා එහෙම අද සමාජයේ ඒ තත්ත්වයට පත් වෙලා අපි හැම කෙනෙක්ම මේ විසම චක්‍රයට අහු වෙලා ඉන්නවා. හැම කෙනෙක්ම මේ සෞඛ්‍ය සහ පාරිසරික ප්‍රශ්නේ මේ කොටස්කරු බවට පත් වෙලා ඉන්නවා. එතකොට මේක නිවැරදි කර ගැනීමත් හැම කෙනෙකුටම අයිතියි. හැම කෙනෙකුටම අයිතියි. මේක රජයේ කාර්යයක් පමණක් නෙමෙයි. මේක වෘත්තිකයන්ගේ කාර්යයක් පමණක් නෙමෙයි. මේක ගොවියන්ගේ කාර්යයක් පමණක් නෙමෙයි. අපි හැමෝගෙම කාර්යයක්. හැබැයි මහාචාර්යතුමා ඔය කියන ආකාරයට වගා කළා මේ අපේ රටේ තියෙන මේ ආර්ථිකය දැන් ඇත්තටම යුද්ධයක් නෙමේ සටනට මුහුණ දෙන්න පුළුවන් වෙයිද? දැන් හැමෝම කතා කරන සරල කතාව අපිට දැනෙන දේ බඩු මිල ගණන්, ජීවන වියදම ඉහළ ගිහිල්ලා. දැන් මේ වගේ දේවල් වලට මුහුණ දෙන්න ඔය විදිහට වගා කරලා පුළුවන්ද? මේ ලෝකයේ තියෙන දේවල් එක්ක මිනිස්සුන්ට තියෙනවා. මිනිස්සු අපි කියනවා ඒකට ඉංග්‍රීසියෙන් කියනවා අපි needs and wants කියලා. හරිද? අපිට මේ වෙළඳ පොලේ ගොඩාක් දේවල් තියෙනවා. අපිට ඔහොම ගොවිතැන් කරලා නෙමෙයි. අපි කොහොම ගොවිතැන් කරත් කොහොම සල්ලි හම්බ කරත් මේ ලෝකේ තියෙන හැම දෙයක්ම අපිට භුක්ති විඳින්න බෑ. එතකොට ඒකත් අපි හිතන්න ඕනේ. ඒ වගේම රජයක කාර්යයක් තියෙනවා. ඒ කාර්යයත් අතපසු වෙලා තියෙනවා. මිනිසුන්ගේ ජීවන වියදම ඉහළ ගිහිල්ලා තියෙනවා. මේ ජීවන වියදම තමන් විසින්මත් ඉහළ දාගෙන තියෙනවා. එතකොට අපට හැම කෙනෙකුටම කාර්යයක් තියෙනවා. ඒ කාර්යය තමන් නිවැරදිව කළ යුතුම වෙනවා. එහෙම කරොත් තමයි ඒ බඩු මිල ජීවන වියදමත් අඩු වෙන්නේ. මේක මේ ජීවන වියදමට කියලා අපි අර විදිහට වැඩ කරොත් අපට වැඩියෙන් ආදායම ලබන්න ඕන කියලා අපි ඒක ප්‍රමිතියෙන් තොර වැඩ කරොත් මේක අපි විසම චක්‍රයට නැවත අහු වෙනවා. තමන් අහු වෙනවා වෙන අය වන නරක දේවල් එක්ක. තමන් ලෙඩ වෙනවා. ඒක තමන්ට වැඩිපුර මේ විදන් කරන්න සිදු වෙනවා. තමන්ට ලෙඩවල තමන්ට රැකියාව කරගන්න බැරි වෙනවා. ඒක තමන්ට ආයෙ පාඩුයි. ඒතර මේක විසම චක්‍රයක්. මේ විසම චක්‍රයෙන් ගැලවෙන්න නම් අමන් කිව්වේ අර මේ සරල බව කියලා අර මේ සිරසාර සංවර දෙන්න මුලින් හැම කෙනෙකුටම සරල බවක් තියෙනවා. සරල බව කියන්නේ මුකුත් නොකර ඉන්නවා මේ අඩුවෙන් දේවල් පාවිච්චි කරනවා කියන එක නෙමෙයි සරල බව කියලා කියන්නේ. තේරෙනවද? ඒතකොට ඒ සරල බව අපි පවත්වාගෙන යන්න ඕනේ. අපි නාස්තිය කියන එක අවම කරගන්න ඕනේ. මේ කුෂිකර්මයේ තියෙන ප්‍රධාන දෙයක්. මේක ඉතාම වැදගත්. අපි හරියට නාස්ති කරනවා. ඒ වගේම අපි නාස්ති කරනවා කියන එක අපි නොසලකා හැරීම නිසා නාස්ති වෙනවා. අපි වැඩ කරනකොට පිළිවෙලක් නැති නිසා නාස්ති වෙනවා. හිතාමතා අපි දේවල් නාස්ති කරනවා. කුෂිකර්මයේදී කොච්චර දේවල් අපි තම ආහාර ගන්නකොට අපි කොච්චර දේවල් ඒක තමන් විසින් කරන්න ඕනේ. මම නම් මගේ පියා කැම්පිගානේ එක බත්තරයක් නාස්ති කරන්නේ නැහැ. ඒක මගේ ප්‍රතිපත්තියක් තියෙනවා. මගේ තියෙන්නේ තිරසාර මේ උපරිමයෙන්ම තිරසාර ජීවන තත්ත්වයක් මම පවත්වාගෙන යනවා. ඒක මගේ ඉස්සර තිබ්බේ නැහැ. හැබැයි මම මේක තේරුම් ගන්නකොට මම ඒක පවත්වාගෙන යනවා. ඒතකොට අපි හැමෝටම මේ කාර්ය කරන්න සිදු වෙනවා. නාස්තිය කියන එකෙන් අදහස් කරන්නේ ලෝකේ දැන් මෙහෙම හිතන්න. ලෝකේ බොහෝ ඕස්ට්‍රේලියාව වෙන්න පුළුවන්, යුරෝපීය රටවල් වෙන්න පුළුවන්, ජපානය වෙන්න පුළුවන්. මේ රටවල් මේ කුෂිකාර්යම ගැන කතා කරනකොට මේ එඩිබල් ඒ කියන්නේ ආහාරයට ගන්න පුළුවන් සියලුම දේවල් නාස්ති වෙන්න ඉඩ අරින්න නැතුව ප්‍රයෝජනයට ගන්නවා. ඒක ආර්ථික මේ කාර්යයක් බවට පත් කරගෙන තියෙනවා. හැම දෙයක්ම. අද ලංකාවේ කොච්චර දේවල් කොළ වර්ග කැලේට නාස්තිලා යනවද? කොච්චර ඇට වර්ග බීජ වර්ග කොච්චර කැලේට නාස්තිලා යනවද? කොච්චර දේවල් මේ රටේ නාස්ති වෙනවද? මේ නාස්තියට අපි වග කියන්න ඕනේ. අපි සකස් කරපු දේවලුත් නාස්ති කරනවා. ඒ වගේම නොසලකා හැරීම නිසාත් නාස්ති වෙනවා. කොස් ගහක ගෙඩියේ ඉඳලා මේ පොඩි බීජ දක්වා ලෝකේ කිසිම මං හිතන්නේ අපේ රට වගේ නොසලකිලිමත්කම නිසා නාස්තිය වැඩි කරගත්ත රටක් තව ලෝකේ ඇති කියලා මං විශ්වාස කරන්නේ නැහැ. අපිට ඒ තරම් තියෙනවා විවිධ කොළ වර්ග, විවිධ ඇට වර්ග,
විවිධ ශාක වලින් ලබා ගන්න කන්න පුළුවන් පෝෂණය ලැබෙන ආර්ථික භෝගයක් බවට පච්චර ගන්න පුළුවන් පිට රටට යවන්න පුළුවන් විදේශ විනිමය ගේන්න පුළුවන් විශාල දේවල් අපි ළඟ තියෙනවා. ඒවා වැඩි දියුණු කිරීමේ හැකියාව හොඳටම තියෙනවා. අපි ඒවා සම්පූර්ණම නොසලකා හැරලා තියෙන්නේ. සම්පූර්ණ නොසලකා හැරලා තියෙන්නේ. අපි කොළ වර්ග ගත්තොත් 100 ගාණක් තියෙනවා. අල වර්ග ගත්තොත් 60 70ක් තියෙනවා. ඇට වර්ග ගත්තොත් විශාල සංඛ්‍යාවක් තියෙනවා. මේ ඔක්කොම අපි නාස්ති කරලා අරිනවා. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් දැන් මෙහෙම හිතන්න. දැන් ලංකාවේ ෆයිනස් වගාවක් තියෙනවා. මේ ෆයින් නට් කියන එක මේ ෆයින් නට් කියන එක ලෝකේ හොඳ මේ කෑමක්. ඒක මේ රටකජු වගේ කන එකක්. ඒක ලෝකේ බොහෝ රටවල් ඒක කර්මාන්තයක් හැටියට කරගෙන යනවා. අපේ ගස් යට නිකන් ඒවා වැටලා නාස්තිලා යනවා. එහෙම දේවල් ගොඩාක් ලංකාවේ තියෙනවා. නාස්තිය කියන එක අවම කර ගොවි පොලේ ඉඳලා පිඟානට එනකොට පිඟානට ආවෙන් පස්සෙත් මේ නාස්තිය අවම කරගන්න ඕනේ. ඒ කුෂිකර්ම අනිත් දේවලුත් එහෙම තමයි. අනිත් දේවලුත් එහෙමයි. කුෂිකර්මික දේවලුත් ගොවි පොලේ ඉඳලා කියන්නේ ඉබේ වැවෙන දේවල් තියෙනවා. ඒව නාස්ති වෙන්නත් බෑ. ගොවි පොලේ වගා කරනකොට නාස්තිය වෙන්නත් බෑ. ගොවි පොලෙන් පිඟානට එනකොට කොච්චර නාස්ති වෙනවද? පිඟානට බෙදාගත්තාන් පස්සේ කොච්චර නාස්ති වෙනවද? එතකොට මේ නාස්තිය අවම කර ගැනීම තමයි අවම කරගත යුතුමයි. ඒක සිරසාර සංවර්ධනයේ කොටසක්. සතුටේ කොටසක්. හොඳයි. සෞඛ්‍යයේ කොටසක්. පරිසරයේ කොටසක්. ආර්ථිකයේ කොටසක්. හොඳයි කාලාත්‍රේ කතාබහ තුළින් අපි සූදානම් වෙන්නේ විරාමයක් ලබා ගන්න. විරාමයෙන් අනතුරුව අපි සූදානම් කතා කරන්න සම්ප්‍රදාය කාබනික ගොවි තැන සහ ආර්ථිකය පිළිබඳව. චන්දන මහත්මයා මේ ඔබතුමා කියනවා ලංකාවෙන් කාබනික රබර් පිටරට යවනවා කියලා. දැන් කාබනික කිව්ව සැනින් අපි මතක් වෙන්නේ අපිට සහ අපි හොයන්නේ ආහාර සම්බන්ධ දේවල්නේ. රබර් එතකොටයි මේ රබර් කාබනික ක්‍රමයට නිෂ්පාදනය කරලා පිටරට යවන්නේ. ඔව්. ඇත්තටම මෙහෙමයි. අපිට මූලිකව අපිට ප්‍රශ්නේ තිබේ ආහාරත් එක්ක. මොකද ආහාර තමයි අපේ මූලික අවශ්‍යතාවය. එතකොට මේ ආහාරත් එක්ක බැඳුණු සෞඛ්‍ය අපිට සෑහෙන්න අහිතකර ලෙස බලපෑවා මේ කාබනික නොවන විදිහට වගා කරපු ආහාරත් එක්ක. එතකොට අපි ආහාර වලට මූලික තැන දෙන ගමන් පසු කාලීනව ආහාර නොවන අපි ඇසුරු කරන අනිත් භාණ්ඩවලත් මේ කාබනික ගුණාංග තිබිය යුතුයි කියන එක මිනිස්සු කල්පනා කරන්න පටන් ගත්තා. ඒකෙන් ප්‍රධාන එකක් තමයි ටෙක්ස්ටයිල් අපි අඳින ඇඳුම් පැළඳුම් කියන එක. අනිත් එක තමයි එතනිනුත් එහාට ගිහිල්ලා රබර් නිෂ්පාදන. මොකද රබර් නිෂ්පාදන ගැන තමයි අපි දැන් මෙහිදී කතා කළේ. මොකද අපේ ලංකාවේ ආර්ථිකය ගත්තාම ලංකාවේ ආර්ථිකය යැපෙන ප්‍රධාන කුෂිභෝග තුනක් තමයි තේ පොල් රබර් කියන්නේ. තේ පොල් රබර් කියන තුන ගත්තාම අද ලංකාවේ පළවෙනිම අපනයන භෝගය වෙලා තියෙනවා කාබනික පොල්. ඊට අමතරව කාබනික තේ, කාබනික කුළුබඩු සහ කාබනික රබර්. ඇත්තටම ඇයි කාබනික රබර් වැදගත් වෙන්නේ කියන එක ගැන පොඩ්ඩක් පැහැදිලි කරලා දුන්නොත් රබර් කියන්නේ රබර් කිරි රබර් ගහෙන් ගන්න කිරි කියන්නේ අපි ඒකට කියනවා නැචරල් ලේටෙක්ස් ස්වාභාවික රබර් කිරි. ඒ රබර් කිරි සැකසුම් යාන්ත්‍රණ කීපයක් ඔස්සේ ගිහිල්ලා ඕකෙන් විවිධාකාර නිෂ්පාදන කරනවා. ඒකේ කරන ප්‍රධාන නිෂ්පාදනයක් තමයි මෙට්ට. රබර් කිරි වලින් හදන අපි කියනවා ඒකට ලේටෙක්ස් ෆෝම් මෙට්‍රස් කියලා. ඒ රබර් කිරි පෙන බවට පත් කරලා ඒ පෙන වලින් හරි සුමුදු මෙට්ටයක් හදනවා. ඒකම ඒ මෙට්ට වලට අමතරව තව නිදියන අපි කොට්ටේ ඒකට ලේටෙක්ස් ෆෝම් පිලෝ එක කියලා කියනවා. ඒ පිලෝ වගේ නිෂ්පාදන හදනවා. අපි ඉස්සර කාලෙදී අපි කරේ රබර් කිරි අරගෙන මේ දුම් ගහපු රබර් ෂීට් හැටියට විකුණන එක. එතකොට අපි කරේ ඒක අමුද්‍රව්‍යයක් හැටියට වෙන රටකට යවනවා ඒගොල්ලන්ට ඕන දෙයක් හදාගන්න කියලා. නමුත් දැන් අපි කර්මාන්තයේ දියුණු වෙලා තියෙනවා අවසාන නිෂ්පාදනය. අගේ එකතු කරනද අවසාන නිෂ්පාදනය දක්වා ඒක නිෂ්පාදනය කරන්න. ඒකට ලොකු පිටුවහලක් වෙලා තියෙනවා මේ කාබනික සංකල්ප වලට හදපු අවසාන නිෂ්පාදනය කියන එක. ඇත්තටම ලංකාවට මේ කාබනික නිෂ්පාදන කාබනික ක්‍රමයට හදන ලද අවසාන නිෂ්පාදනයක් රබර් නිෂ්පාදනයක් හැටියට ඉදිරිපත් කරන ක්‍රමයක් ලංකාවේ තිබ්බේ නැහැ. ඒ ක්‍රමේ ඇත්තටම හඳුන්වලා දුන්නේ අපි.
ලංකාවේ කොම්පැනියක් හැටියට ලංකාවේ සංවිධානයක් හැටියට ලංකාවේ කෘෂිකර්ම පීඨයෙන් එළියට ආපු කට්ටිය හඳුන්වලා දීපු කාබනික සහතිකකරණයක් රබර් නිෂ්පාදන වලට හඳුන්වලා දීලා ඒ වගේ ගුණාත්මය වැඩි වෙන විදිහට ගුණාත්මය වැඩි වෙනවා කියන්නේ ඒකේ කාබනික ලක්ෂණ සහිතව අවසාන නිෂ්පාදනයක් හදන්න පටන් ගත්තා. එතකොට දැන් ඉස්සර ඒ රසායනික විදිහට වගා කරපු රබර් වලින් ගන්න කිරි වලින් නිෂ්පාදනය කරපු භාණ්ඩය තියෙන අහිතකර ලක්ෂණ බොහෝ දුරට මේ කාබනික ක්‍රම වලින් අඩු කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් යුරෝපීය ජාතිකයින්ට සමහර කෙමිකල්ස් රසායන ද්‍රව්‍ය නිකන් ළඟින් ගියත් ඒගොල්ලන්ගේ හම් වල පැල්ලම් එනවා, කසනවා. ඊට පස්සේ ලොකු ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒ හේතු නිසා ඒගොල්ලන්ගේ නිෂ්පාදන වලට සෑහෙන ප්‍රමිතීන් එකතු කරන්න පටන් ගත්තා. ඒ එකතු කරපු එක ප්‍රමිතියක් තමයි කාබනික ප්‍රමිතිය කියන එක මම ඉස්සෙල්ලා කිව්වා වගේ. ඒ හේතුව හින්දා තමයි රබර් නිෂ්පාදන වලට කාබනික ප්‍රමිතිය යොදා ගන්න කල්පනා කරේ. එතනදී අපිට ලොකු දෙයක් කරන්න තියෙනවා. මොකද කාබනික ප්‍රමිතිකරණයේදී රබර් නිෂ්පාදන වලට ඉස්සෙල්ලාම අපි රබර් ගස් තියෙන වත්ත ගිහිලා මේ කාබනික විදිහට නඩත්තු කරන්න ඒක කරනවාද කියලා අපි බලන්න ඕනි. ඊට අමතරව රබර් වත්තෙන් එන කිරි ටික ඒ ඉතින් එහාට කෙරෙන සැකසීමේදී සැකසුම්කරණයේදී ඒ මොකද්ද ප්‍රමිතියට අනුකූල වෙන විදිහට සකසන්න ඕනේ. එහෙම සකසපු නිෂ්පාදනයක් පමණයි ඕගනික් කියලා. කාබනික විදිහට ලේබල් කරපු නිෂ්පාදනයක් හැටියට අදාළ රටට යවන්න පුළුවන්. එහෙම ලේබල් කරපු රබර් නිෂ්පාදන වලට අද විශ්වාස කරන්න ලංකාවට දෙන්න බැරි තරම් ඩිමාන්ඩ් එකක් තියෙනවා. ඉල්ලුමක් තියෙනවා. ඒකට විශාල මුදලක් ඒගොල්ලෝ ගෙවනවා. ඒකෙන් කියන්නේ නැහැ මේ නිෂ්පාදනයේ 100%ක් කිමිකල් ෆ්‍රී කියන එක. නමුත් ඒ ප්‍රමිතීන් සෑදීමේදී ඒවා ඔක්කොම සලකලා බලලා අවම මට්ටමකට ඒ යොදන රසායන ද්‍රව්‍ය ප්‍රශස්ත මට්ටමේ පවත්වාගෙන කොහොමද අවසාන නිෂ්පාදනයක් කරන්න කියන එක තමයි ඒ ප්‍රමිතිකරණයේදී ඒගොල්ලෝ බලලා තියෙන්නේ. එතකොට ඒක ඉතාම වැදගත් වෙනවා. මොකද ඔය මං කිව්ව කොට්ට මෙට්ට වලට අමතරව ස්වාභාවික රබර් කියන එක අද පාවිච්චි කරනවා මේ අත්වැසුම් වලට සර්ජිකල් ග්ලව්ස් කියලා අපි කියන්නේ ඔය ඔපරේෂන් වලදී වෛද්‍ය විද්‍යාවේ පාවිච්චි කරන මේ ඔපරේෂන් වලදී පාවිච්චි කරන සර්ජිකල් ග්ලව්ස්. ඊට අමතරව තව පොඩි ළමයින්ගේ සෙල්ලම් බඩු. ඒ වගේ නිෂ්පාදන කරනකොට මේ කාබනික රබර් කියන එක ඉතාම වැදගත් තැනක් ගන්නවා. ඒකම ආහාර වලට අමතරව කාබනික ආහාර වලට අමතරව අනිත් නිෂ්පාදන හැටියට යන රබර් වලට අමතරව ලොකුම කාබනික වෙළඳපොළක් තියෙන දැනට කාබනික මේ ඇඳුම් පැළඳුම් වලට. කාබනික ඇඳුම් පැළඳුම් කියන්නේ ලෝකේ ආහාර වගේම තවත් සමානවම අවශ්‍යතාවයක් තියෙන නිෂ්පාදනයක්. එතකොට මේ රටේ අපේ දැන් ලංකාවේ කාබනික ඇඟලුම් කර්මාන්තයේ සෑහෙන කොටසක් කාබනික හැටියට සර්ටිෆයි වෙලා යනවා. ඊට අමතරව දැන් ඉන්දියාව, බංග්ලාදේශ්, පාකිස්තාන, ඊට පස්සේ තුර්කිය ඒ රටවල් ගත්තාම ඒගොල්ලන්ගේ කාබනික වගාවෙසට ඒ කියන්නේ කපු ගහ වවන්නෙත් කාබනික ක්‍රමයට. ඒකෙන් එන පුළුන් ටික අරගෙන ඒ පුළුන් ටිකෙන් නූල් හදලා නූලෙන් රෙදි වියලා රෙදි ඊට පස්සේ ඩයි කරලා ඩයින් ඇන්ඩ් ප්‍රොසෙසින් කරලා ඒ ඩයින් ඇන්ඩ් ප්‍රොසෙසින් කරපු රෙද්දෙන් තමයි අන්තිම ගාමන්ට් එක මහන්නේ. ඔය සියලුම ක්‍රියාවලිය කාබනික ක්‍රමවේදයට අනුකූල වෙන විදිහට නිෂ්පාදනය කරලා ඒ කෙරුවොත් පමණක් ඒ රෙදි නිෂ්පාදනය ෂර්ට් එකක් වෙන්න පුළුවන්, කල්ෂමක් වෙන්න පුළුවන්. ඕන දෙයක් කාබනික විදිහට සකසන ලද රෙදි පිළි නිෂ්පාදනයක් හැටියට සහතික කරලා යුරෝපීය වෙළඳපොළට දාන්න පුළුවන්. යුරෝපීය වෙළඳපොලේ අද බහුතරයක් මේ කාබනික නිෂ්පාදන පාවිච්චි කරනවා. ඒකට හොඳ ඉල්ලුමක් තියෙනවා. හොඳ මිලක් ඒගොල්ලෝ ගෙවනවා. ඒක නිසා ඒ කාබනික නිෂ්පාදන වලට දැන් තියෙන ආහාර වලින් එහාට ගිය විශාල වෙළඳපොළක් නිර්මාණය වෙනවා තියෙනවා. කාබනික මේ නිෂ්පාදන වලට කොහොමද අපේ රටේ නිෂ්පාදකින් යොමු වෙලා ඉන්නේ? හොඳ නිෂ්පාදනයක් තියෙනවද පිටරට යවන්න සුදුසු තරමට? හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. අපි ඔක පටන් ගමු මේ 1997න්. 1997න් පටන් ගමු කියලා මම කියන්නේ දැන් අද මේ එකපාරට කාබනික වගාව පටන් ගත්තා කියලා අපිට පේනවා මාධ්‍ය ඔස්සේ මිනිස්සු කෑ ගහනවා අපිට මේක එපා කියලා. මොකද අපි පුරුදු වෙච්ච සාම්ප්‍රදායික අපේ තිබ්බ සාම්ප්‍රදායික ක්‍රමයෙන් ඔබට ගිය වවාගත්තු සාම්ප්‍රදායික ක්‍රමයක් අපේ තියෙනවා. අපි රසායනික පොර දාලා මේක වගා කරන්න ඕනි කියන එක. ඔව් වගා කරන්න ඕනි.
එතකොට මොකද ඒ යන ක්‍රමෙත් ඒ විදිහට යන්න ඕනේ. මොකද ඒකෙන් යම් කිසි අස්වැන්නක් එනවා. ඒකෙන් අපි කෑම බීම කනවා. ඒක වගා කරන මිනිස් අර අපේ මහාචාර්යතුමා කිව්වා වගේ වගා කරන මිනිස්සයා අතේ තමයි තියෙන්නේ මම මේ මිනිස්සුන්ට විස පසවිස කවනවද මම මිනිස්සුන්ට අවංකව අවශ්‍ය ප්‍රමාණයට කෙමිකල් දාලා වවනවද කියන එක. නමුත් අපේ ලංකාවේ මම අර කිව්වා වගේ ලංකාවේ ආර්ථිකයෙන් 50% ලංකාවේ නිෂ්පාදන වලින් 50% ආදායමක් එන්නේ කෘෂිකර්මාන්තයෙන්. කියන්නේ ලංකාවේ අපනයන ආදායම අපිට තියෙන්නේ 8 billion to 10 billion වසරකට. ඒකෙන් බිලියන් 4ක් එනවා ඇඟලුම් කර්මාන්තයෙන්. බිලියන් 2.5ක් 3ක් වෙන්න වගේ එනවා කෘෂිකර්මාන්තයෙන්. එතකොට ওই කෘෂිකර්මාන්තයේ එන බිලියන 2යි කියමුකෝ අපි. බිලියන 2කින් half a billion. ඒ කියන්නේ මිලියන් 500ක් විතර US ඩොලර් වලින් මම මේ කියන්නේ. US ඩොලර් වලින් මිලියන් 500ක විතර වෙළඳ පොලක් අපිට තියෙනවා කාබනික නිෂ්පාදන වලට. ඒ මිලියන් 500ට ඒක සීමා වෙලා තියෙන්නේ අපිට දෙන්න බැරිකම නිසා නෙමෙයි. ඇත්තටම අපෙන් ගන්නෙ නැති නිසා නෙමෙයි. අපිට දෙන්න බැරිකම නිසා. එතකොට අපි වියුත්තේ මේක තව දෙන්න පුළුවන් මට්ටමකට හදාගන්න එක. මොකද අපිට ඉල්ලුම තියෙනවා. මම 1997න් පටන් ගමු කියලා කිව්වේ අපි ඇත්තටම මේ ලංකාවේ කාබනික සහතිකකරණය පටන් ගත්තේ 1987. එතකොට ලෝකේ කාබනික නිෂ්පාදනය කෙරීගෙන යන අතර ඒ රෙගුලේටර් බොඩීස් වලින් රෙගුලේෂන්ස් හදලා ඒ රෙගුලේෂන් එක ස්ටෑන්ඩඩ් එකක් කරලා ග්‍රවුන්ඩ් ලෙවල් එකට ඉම්ප්ලිමන්ට් කරන කාලේ නෙදර්ලන්තේ අපේ ආයතන නෙදර්ලන්ත කම්පැනි ඒ නෙදර්ලන්තේ තිබ්බ NGO එකක් තිබ්බා ස්කල් කියලා. ඒ ස්කල් ඕගනයිසේෂන් එක තමයි කාබනික සහතිකකරණයේ යෙදලා හිටියේ යුරෝපයට අවශ්‍ය කරන කාබනික නිෂ්පාදන වෙන රටවල් වලින් ගන්න. ඒගොල්ලෝ තමයි සහතික කරන ආයතනයක් හැටියට වැඩ කරේ. එතකොට ඒ ආයතනෙන් ස්කල් කියන ආයතනෙන් ලංකාවට ඇවිල්ලා කවුරු හරි කෙනෙක් ඒක සර්ටිෆයි කරන්න ඕනේ. ඒගොල්ලෝ මෙහෙන් ගන්න විකුණන අපි මෙහෙ ලංකාවේ විකුණනවා නම් නෙදර්ලන්තෙට කාබනික කියලා යමක් නෙදර්ලන්තෙට හෝ යුරෝපෙට. යුරෝපියන් රීජන් එකටම එකක් තියෙන්නේ. අනිවාර්යෙන් ස්කල් සර්ටිෆිකේට් එක ගන්න ඕනේ. ওই දවස්වල මෙහි ලංකාවේ සහ මේ රීජන් එකේ කාබනික සහතිකකරණ කම්පැනි තිබ්බේ නැහැ. ඇත්තටම අපේ කම්පැනි තිබ්බේ නැහැ. තව කම්පැනි කීපයක් තිබ්බා. රීජන් එකේ වෙන රටවල. එතකොට ඒකෙන් ඒ සමීක්ෂකවරු අපි ඉන්ස්පෙක්ටර්ස්ලා කියලා කියන්නේ ඒගොල්ලෝ ආවේ ලංකාවට පළවෙනි කාබනිකවත් සහතිකය කරන්න 1997. ඇවිල්ලා පටන් ගත්තේ තේ වලින්. එතකොට අපේ තේ වගාව හොඳට පළදරාගෙන තියෙන කාලයක්. රසායනික යෙදවුම් ඉතාම අධික වශයෙන් පාවිච්චි කරනවා. එතකොට ඒ තේ වගාවෙන් මේක පටන් ගත්තා කියන්නේ කම්පැනි කීපයක් අපි කතා කරලා හදාගත්තා. ඒක පටන් ගත්තේ අපි මෙහෙමයි. ඔය තේ වගාවේ හරිය ලස්සන දෙයක් තියෙනවානේ. සීඩ්ලින් ටී තියෙනවා, ভেජිටේටිව් ප්‍රොපර් අතු වලින් වවන ඒවා තියෙනවා. ඔය සීඩ්ලින් ටී කියන්නේ බීජෙන් වවන එක. බීජේ වැවුනට පස්සේ අර මුදු මුලක් යනවා යටට. ඔය ගහ සදාකාලික තියෙනවා. ඒවට අපි කියන්නේ පෙරනියල්ස් කියලා. බහුවාර්ෂික. එතකොට ভেජිටේටිව්ලි ප්‍රොපගේටඩ් කියන්නේ අතු කපලා හිටවන ඒවා. ඒකේ මුදු මුලක් නැහැ. ඒක හැම තියෙනවා. වතුර අඩු වෙච්ච ගමන් වේලෙන් පටන් ගන්නවා. එතකොට නමුත් මේකේ අස්වැන්න වැඩි, VP එකේ වැඩි, අරකේ අස්වැන්න අඩුයි. ඒක නිසා මිනිස්සු මේකෙන් අයින් වෙලා මේකට ভেජිටේටිව්ලි ප්‍රොපගේටඩ් ටී වලට යොමු වෙන්න පටන් ගත්තා. අරව අතෑරින්න පටන් ගත්තා. ওই කාලෙත් තමයි අපි ඕගනික් සර්ටිෆිකේෂන් වලට එන්නේ. ඒ ඇවිල්ලා අපි තෝරගන්නේ සීඩ්ලින් ටී. මොකද ඒවා මිනිස්සු ඒවට ප්‍රතිකාර කරන්නෙත් නැහැ. ඒකෙන් අස්වැන්න ගන්න යන්නෙත් නැහැ. ඒවා අතෑරලා තියෙනවා. ඇබන්ඩන් ලෑන්ඩ් කියලා කියන්නේ. ඒ ඇබන්ඩන් ලෑන්ඩ් වලින් අපි තේ සහතික කරන්න පටන් ගන්නවා. මොකද අපේ තියෙනවා අතෑර දමන ලන්ද ඉඩම් සහතිකකරණයේ ක්‍රියාවලියේදී අතහැර දමන ලද ඉඩම් පස්සට අවුරුදු 3ක හිස්ටරි එකක් බලලා ඒක මොනවද කරන්න කියන එක සහතිකකරණයට ඇතුල් කරන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදය ඇතුළත් කරලා මේ වතු ටික අපි ඒ නිෂ්පාදකයන්ව ඕගනික් විදිහට වගා කරන හැටි දැනුවත් කරලා මේවා අපි ඩෙවලොප් කරලා ගත්තා. එතකොට ඒ ඩෙවලොප් කරලා අරගෙන ඒ විදිහට අපි තේවලට සහතික දීලා එහෙම තේවතු 2-3 සාමාන්‍ය අක්කර පළවෙනි සැරේට අක්කර 100ක එකක් දෙවෙනි සැරේට අක්කර 180ක එකක් ඒ වගේ තේවතු කන්වර්ට් කරන්න පටන් ගත්තා. එතකොට මොකද වුනේ? අර ඒගොල්ලෝ ආර්ථිකමය වශයෙන් ලාභ නැහැ කියන තේවත් ඕගනික් යෙදවුම් යොදනකොට කාබනික යෙදවුම් යොදනකොට ලස්සන්ට දළු දාලා වැවෙන්න පටන් ගත්තා. ඒක කඩලා විකුණන එකට නොසෑහෙන ආදායමක් ලැබුණා. දැන් අද අපි ලෝක වෙළඳ පොළ තේ විකුණන්නේ බල්ක් හැටියට කිලෝ එකකට $1යි $2යි. නමුත්
කාබනික විදිහට සහතික කරන තේ කිලෝ එකකට හම්බ වෙනවා අඩුම ඩොලර් 5ක්. ඒක ඩොලර් 15 වෙනකල් යන්නත් පුළුවන්. ඒකට තව වෙලේ අගයක් එකතු කරොත් කිලෝ එකකට ඩොලර් 30ක් හම්බ වෙනවා. ওই විදිහට අර මාජිනලයිස් ඉඩම් යුටිලයිස් කරන්න පටන් ගත්තා. අද වෙනකොට ප්‍රධාන පෙළේ තේ කම්පැනි කීපයක් අද ලෝකේ තියෙන හොඳම බ්‍රෑන්ඩ් ලංකාවේ තියෙන හොඳම බ්‍රෑන්ඩ් අද කාබනික වගාවට යොමු වෙලා තියෙනවා. ඔහොම 1987 කෙරීගෙන ඉන්නකොට තව හොඳම කතාවක් කියන්නේ. හිඟුරාණ සීනි කම්හලේ එතකොට පෞද්ගලික අංශය එක තිබ්බේ. ඒගොල්ලොත් එක කතා කරලා අපි සීනිත් කාබනික විදිහට සාතික කළා. මේ රටෙන් සීනි ටොන් 500 ඉඳන් 600 වෙනකල් එක්ස්පෝර්ට් කරා. ඒ සීනි එක්ස්පෝර්ට් කළේ 1900 මට මතක හැටියට මම ඒකයි මේ බැලුවේ ඉස්සෙල්ලා පොතේ 1997 98 ওই කාලෙදී සීනිත් එක්ස්පෝර්ට් කරා. ඒ ඕගනික කාබනික සාතිකකරණය යටතේ. මොකද සීනි කියන්නේ අද ලංකාවේ තියෙන වසවිස දාලා වගා කරන භෝගයකට වැඩි විස දෙයක් තමයි සුදු සීනි කියන්නේ. සුදු සීනි රිෆයින් කරන ප්‍රොසෙස් එකේදී කෙමිකල්ස් නොසැහෙන්න පාවිච්චි කරනවා. ඒක නිසා පුළුවන් තරම් අද දුඹුරු සීනි වලට මිනිස්සු යොමු වෙනවා. ඒක අගදීනව දන්න නිසා ওই විදිහට අපි ඒවා සීනි මේව කරා. එතකොට 1997 ඉඳන් මේ ආපු කාබනික ගොවිතැන අද වෙනකොට භෝග කීපයක් පුරා පැතිරලා තියෙනවා සහ විශාල අක්කර ප්‍රමාණයක්. ඒ කියන්නේ අපි හෙක්ටයාර වලින් ගත්තොත් හෙක්ටයාර 70000ක් ලංකාවේ අද වෙනකොට අපි කාබනික සාතික කරලා තියෙනවා. ওই හෙක්ටයාර 70000න් මිලියන් ඩොලර් මිලියන් 500ක විතර ආදායමක් රටට ලැබෙනවා. එතකොට ඔය හෙක්ටයාර 70000 කියන්නේ අද ලංකාවේ තියෙන සියලුම වගා කරන කෘෂි ඉඩම් වලින් ප්‍රතිශතයක් හැටියට ගත්තොත් 1.2ක් හෝ උපරිමේ 2%. ඒ වගේම අද ලෝක වෙළඳ පොලේ අපි සපයන ප්‍රමාණ වලින් 2% විතර වගේ තමයි අපි අද සපයන්නේ කාබනික හැටියට. එහෙම පොටෙන්ෂල් එකක් තියෙනවා මේකට. එතකොට ඒ 1997 ඉඳන් ආපු ගමන අද නිශ්ශබ්දව මේ කර්මාන්තය කෙරීගෙන යනවා. අපනයනකරුවන් 300ක් විතර අද වෙනකොට අපිත් එක්ක ලියාපදිංචි වෙලා ඉන්නවා. අපනයනකරුවන් 300ක් විතර, ඊට අමතරව ගොවියෝ 30000ක් විතර අද එකතු වෙලා මේක කරගෙන යනවා. මේ ඒ මට්ටමේදී මේක තියෙනවා. නමුත් මේක ප්‍රසිද්ධ වෙන්නේ නැහැ මේ කාබනික ප්‍රශ්නේ එළියට එනකම්. හොඳයි. මහාචාර්යතුමා මේ චන්දන මහත්තයාගේ කතාවත් එක්ක ඕනේ කෙනෙකුට පැහැදිලි වෙනවා මේ කාබනික වගාවට යොමු වෙන එක ලේසි පහසු කාරණාවක් නෙමෙයි. ඒ වගේම අද හිතලා හෙට කරන්න පුළුවන් දෙයක්ුත් නෙමෙයි මේක. දැන් මේ කාලවකවානුවේදී අපේ රටේ මේ ආර්ථික අපගමනයක් නැත්නම් ආර්ථිකය ආපස්සට යාමක් ගැන කතා කරනවා. ඒත් එක්කම ඩොලර් හිඟයක් ගැන කතා කරනවා. කාබනික වගාවට යොමු වෙලා අපිට අවශ්‍ය ප්‍රමාණයවත් අපිට වගා කරගන්නට නොහැකුණොත් අපිට යලිත් පිටරටින් අපිට අවශ්‍ය දේවල් ගෙන්නන්න වෙනවා. එතකොට ඩොලර් ප්‍රශ්නෙට මොකද වෙන්නේ? දැන් කාබනික වගාවට යොමු වීමත් එක්ක අපේ රටේ ආර්ථිකයට මොන වගේ ප්‍රශ්නයක් ඇති වෙයිද? ඔව්. දැන් චන්දන මහත්මයා කිව්වා මේ කාබනික මේ එක්ස්පෝර්ට් මාකට් ඒ කියන්නේ අපනයන වෙළඳපොළට මේ කාබනික නිෂ්පාදන ලබා දීම සම්බන්ධව. අත් වශයෙන් මේ කාබනික නිෂ්පාදන වලදී මේ කෘෂිකර්මයේදී ක්‍රම තුනක් තියෙනවා. මේ ක්‍රම තුන තමයි ප්‍රධාන වශයෙන් අපි මෙමෙ හිතන්න ඕනේ. එකක් ප්‍රමිතියට අනුව කාබනික නිෂ්පාදන හදලා එව්වා අපනයන වෙළඳපොළට සහ දේශීය කියන්නේ ඉහළ ඉල්ලුමක් තියෙන වෙළඳපොළට සැපයීම. එකක්. ඒක අපි ඇත්ත වශයෙන්ම වැඩි දියුණු කරන්න ඕන එකක්. ඊළඟට අනිත් දේ තමයි මේ කාබනික පාවිච්චි කරන්න පුළුවන් ඒ ප්‍රමිතිය මැන්නේ නැතත් පුළුවන් තරම් මේ අවම කරගෙන රසායනික දේවල් භාවිතා කරන එක මේ ගෙවතු වගාවට. තමන්ගේ ගෙවත්තේ තමන්ට අවශ්‍ය දේවල් වගා කර ගැනීමට මේක භාවිතා කරන්න පුළුවන්. ඒක ඇත්ත වශයෙන්ම කරන්න හැම කෙනෙකුටම කරන්න පුළුවන්. මත් පෞද්ගලිකව මම කරනවා ඒක. මගේ ඔය අවත්තෙත් තියෙනවා. එතකොට මේ එකක් තමයි අපනයන වෙළඳපොළ සහ දේශීය වෙළඳපොළේ යම් කොටසක් අරමුණු කරගෙන ප්‍රමිතියෙන් යුක්තව කාබනික වගාවට යොමු වීම. ඒක වැඩි දියුණු කළ යුතුම දෙයක්. අපට අවශ්‍ය විදේශ විනිමය ලබා ගැනීමත් ඒ කියන්නේ කෘෂි කර්මාන්තයෙන් ආදායම් උපයන අයට ඉහළ මිලට ඒව බලාපොරොත්තු වන අයට සුපිරි වෙළඳසැල් වලින් හරහා හරි වෙනත් මාර්ග වලින් ආර්ථික කාර්යයක් හැටියට. ඊළඟ දේ තමයි
කුෂිකර්මය සිදුවේ යුතුයි පරිසරයට සෞඛ්‍යයට හානි අවම වන නිෂ්පාදනය වැඩි වන රටේ අවශ්‍යතාවයට ඒ කියන්නේ ඔය කාබනික පොහොර ප්‍රමිතියෙන් යුක්ත කාබනික නිෂ්පාදන හදලා ඒකට කොස්ට් එකක් ඒක වියදම් වැඩි. ඒකේ ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. ඒ විදිහට හදලා මුළු රටටම අවශ්‍ය නිෂ්පාදන ලබා දීමේ හැකියාවක් නැහැ. ඒකෙන් අදහස් කරන්නේ කාබනික වගාව වැඩි දියුණු කරන්න ඕනේ නැහැ කියන එක නෙමෙයි. මම අර කියපු විදිහට අපනයන වෙළඳපොළත් දේශීය වෙළඳපොළේ ආර්ථික කාර්යයක් හැටියට ඒ ප්‍රමිතියෙන් යුත් කාබනික වගාව කරගෙන යන්න ඕන. ඒක වැඩි දියුණු කරන්න ඕන. ඊට අමතරව අර රටට අවශ්‍ය ඒ කියන්නේ ගොවියන් රටේ ඉන්න ගොවියෝ පවුල් මිලියන දෙකකට ආසන්න 2.5කට ආසන්න ප්‍රමාණයක්. රටට අවශ්‍ය ආහාර අවශ්‍යතාවයක් තියෙනවා. ඒතර මේ ආහාර අවශ්‍යතාවය ප්‍රමිතියෙන් යුත්. දැන් ඔය ප්‍රමිතියෙන් යුත් කාබනික කියනකොටත් දැන් ඔය මැටීරියල් වගේ දේවල් එක දේවල් හදනකොට ඒකේ රසායනික නැහැ කියන එක නෙමෙයි අදහස. රසායනික තියෙන අවමයක්. ඒක ප්‍රමිතියට තියෙන්නේ ඒක. ප්‍රමිතියට. එතකොට ඔය කුෂිකර්මය කරන්න ඕන රසායනික දේවල් ඒවා අවමට්ටමින් භාවිතා කරලා ප්‍රමිතියට කරන්න පුළුවන්කම තියෙන්න ඕන. එහෙම නැතුව 100% කාබනික කියලා මේ වගාව ගෙනියන්න බෑ. එහෙම ගියොත් ඒක ආර්ථික වශයෙන් ප්‍රශ්නයක් බවට පත් වෙනවා. මම අර කියපු ආර්ථික සෞඛ්‍ය සහ පාරිසරික ප්‍රශ්න බවට පත් වෙනවා. එතකොට මේ තුන ගැන විශේෂ අවධානය යොමු කළ යුතුමයි. ගෙවතු වගාව අපනයන වෙළඳපොළ සහ ඒ අර විශේෂ වෙළඳපොළ පදනම් කරගෙන කාබනික නිපමිතියට යුත් කාබනික වගාව වැඩි දියුණු කිරීම සහ අවම පාරිසරික සහ සෞඛ්‍ය තත්ත්වයන් මේ කියන්නේ හානිය අවම කරගෙන විදිහට කුෂිකර්මය රසායනික දේවලුත් භාවිතා කරලා කරගෙන යෑම. මේක කළ යුතුයම වෙනවා. එහෙම නොවුනොත් අපට ආර්ථික ප්‍රශ්න වලට මුණ පාන්න සිදු වෙනවා දේශීය වශයෙන්. හොඳයි. ඒ ආර්ථික ප්‍රශ්න ගැන අපි කතා කරන්න සූදානම්. හැබැයි මෙන්න මේ විරාමයෙන් අනතුරු. විරාමයෙන් අනතුරුව කාලාත්‍රයේ කතාබහත් එක්ක අපි නැවතත් එකතු වෙනවා. අද අපි කතා කරමින් ඉන්නේ සම්ප්‍රදාය කාබනික ගොවිතැන සහ අපේ රටේ ආර්ථිකය පිළිබඳව. විරාමයට යන්න කලින් අපි මහාචාර්යතුමත් එක්ක කතා බහ කරමින් හිටියේ. මහාචාර්යතුමා ඔබතුමා විරාමයට යන්න කලින් කිව්වා මේ ආර්ථික ප්‍රශ්න අපිට ඇති වෙන්න පුළුවන් කියලා. අපි විග්‍රහ කරමු ඒ මොනවද කියලා. දැන් අපි මෙහෙම හිතමු. දැන් අද වෙනකොට මේ රටේ ගොවියන් පත්තර තියෙන තත්ත්වය මං කියවනේ පවුල් මේ මිලියන් 2.5කට ආසන්න ප්‍රමාණයක් කියලා. ඒතර මේ අය අපි දැන් කතා කරන මේ සම්ප්‍රදායික ගොවිතැන කියන එක යම් දෙයක් එක දිගට කරගෙන යනකොට ඒක සම්ප්‍රදායක් බවට පත් වෙනවා. ඒතකොට අපි පුරුදු වෙලා තියෙනවා ගොවිතැන් කරන්න අපි පුරුදු කරලා තිබ්බා. ඒක පොහොර රසායනික දේවල් ශරීර සෞඛ්‍යයට සහ පරිසරයට අහිතකර බව දැනත් අපි ඒවා දේශපාලනික වශයෙන් නොමිල දීලා ප්‍රමිතියකින් තොරව අලෙවි කරලා ඕන කඩේකට ගිහලා ඕන කෙනෙකුට කුසි රසායනික දේවල් ගන්න පුළුවන්. ඒක ඒ කියන්නේ බෝග වලට ගහලා නැති වෙන විතරක් නෙවෙයි මිනිස්සු බීලා මැරෙන්න කොච්චර මේ ලංකාවේ මේ ඒක සමාජ ප්‍රශ්නයක් බවට පත් වුණාද? ඒ මට්ටමට මේක සමාජගත කරා. මේ රසායනික පොහොර සහ මේ කෘමි මේ වල්නාශක කියන එක. ඒකට මේවට ගොවියෝ පුරුදු වුණා. ඒක දැන් සම්ප්‍රදායික ගොවිතැන බවට පත් වුණා. ඒ සම්ප්‍රදායික ගොවිතැන කියන්නේ ඒක ඉස්සරම තිබ්බ සම්ප්‍රදායික ගොවිතැන යකුම් මට්ටම ඒක වෙන කතාවක්. ඒක හැම ටික ඇවිල්ලා දැන් සම්ප්‍රදායික ගොවිතැන කියලා කියන්නේ පොහොර මේ කුසි රසායනික භාවිතා කරලා කරන ගොවිතැන. ඒතකොට ඒකට ගොවියෝ පුරුදු වෙලා ඉන්නේ. මොකද්ද අපි දැන් කරන්න ඕනේ? දැන් ගොවියෝ බයේ ඉන්නවා. ගොවියන්ට මේ නිසා තමන්ගේ ආදායම අහිමි වෙනවා ගොවිතැන නැති වෙනවා කියලා. අත් වශයෙන් මේක වෙනවා. ඒක මේ විදිහට ගියොත් ඒක වෙනවා. අපට මේ සමතුලිතේ පවත්වා ගැනීමේ අවශ්‍යතාවය තියෙනවා. අනිවාර්යයෙන්ම ගොවියන්ට ප්‍රමිතියෙන් යුත් රසායනික පොහොර ලබා දිය යුතුයි.
ඒක ලෝකේ හැම රටක්ම ඔය කාබනික ප්‍රමිතියෙන් හදලා තියෙන ලෝකේ හැම රටකම මේ රසායනික මේ පොහොර සහ රසායනික ද්‍රව්‍ය පාවිච්චි කරලා ගොවිතැන සිදු වෙනවා. හැබැයි එතනදී වැදගත් දේ තමයි ඒක ප්‍රමිතිය පවත්වාගෙන යෑම. ඒකට මිලක් නියම කිරීම. ඒකට බද්දක් අය කිරීම. දැන් ලෝකේ බදු තියෙනවා මම ඔයිට කලිනුත් මෙතන කියලා තියෙනවා බදු වලදී පරිසරයට හරි ශරීර සෞඛ්‍යයට හරි සමාජයට හරි අහිතකර ලෙස බලපාන දේවල් තියෙනවා නම් ඒවා භාවිතය අවම කරන්න අවශ්‍ය ප්‍රමාණයට පමණක් භාවිතා කරන්න. ඒවා අධෛර්යමත් කරන්න භාවිතය. ඒකට තමයි අපි කතා කරන සුරාබදු එක්සයිස් ඩියුටිස් කියන එක දාන්නේ. හැබැයි පොහොර රසායනික වගේ දේවල් පොහොර වගේ දේවල් නොමිලේ දෙන්න ගත්තා. ඇත්ත වශයෙන්ම සමහර ගොවියන්ගේ ගෙවල් වල මේ කන්නට ගෙනාවු නොමිලේ හම්බුනේ පොහොර ඊළඟ කන්නටත් ගෙදර වල මම දැකලා තියෙනවා. ගෙවල් වල තියෙනවා. මේව අසීමිත ලෙස මේ අය පාවිච්චි කරන්න ගත්තා. ප්‍රමිතියෙන් යුක්ත. ඒකට පොහොර වලට මිලක් තියෙනවා නම් ඒක ප්‍රමිතිය මේ ගොවියන්ට කියලා දීලා තියෙනවා නම් අලෙවි කරනකොට කෘෂි රසායනික දේවල් ඒවට ප්‍රමිතියක් තියෙනවා නම් භාවිතයේදී ප්‍රමිතියක් තියෙනවා නම් මේ ප්‍රමිතියෙන් තොරව මේවා කරන්න ගිහිල්ලා ඇත්ත වශයෙන්ම ගොවියන්ටත් පරිසරයටත් මේ පරිසරයේ තියෙන ජෛව විවිධත්වයටත් මේ පසේ තියෙන සරු බවටත් නිසරු බව මේ වැඩි වෙන්නත් මේක බරපතල ලෙස බලපෑවා. හැබැයි ඒව ගැන ගොවියන්ට එහෙම ලොකුවට අවබෝධයක් තිබ්බේ නැහැ. ගොවියෝ බැලුවේ තමන්ට ලැබෙන අස්වැන්න ගැන විතරයි. ඒකට වග කියන්න ඕන ගොවිය නෙමෙයි. ගොවිය කියන්නේ සාමාන්‍ය ජනතාව. ඒකට තමයි අපිට ඉන්නේ මේ රජයේ ආයතන ගොඩාක් පිහිටවල තියෙන්නේ. කෘෂිකර්මී සම්බන්ධව. මේ අය ඕන මේ ප්‍රමිතිය පවත්වාගෙන යන්න. මේ අය ඕන ගොවියන්ව දැනුවත් කරන්න. මේ අය ඕන ඒවට අවශ්‍ය ඒ ප්‍රතිපත්ති සකස් කරන්න. ඒක සිදු වුණාද කියන ප්‍රශ්නේ තමයි මෙතන තියෙන්නේ. ඒක සිදු නොවීම නිසා ගොවියෝ පුරුදු වුණා මේ විදිහට ගොවිතැන් කරන්න. දැන් ගොවියෝ මේ සම්ප්‍රදායෙන් පිටට ඇවිල්ලා දැන් බය වෙලා ඉන්නවා. ඇත්ත වශයෙන්ම දැන් මේ යන විදිහට බය තමයි. මටත් බයක් තියෙනවා. මොකද ගොවියෝ මෙහෙම ගිහිල්ලා ගොවියන්ට විතරක් නෙමෙයි මේක ලබන අවුරුද්දේ මාර්තු අප්‍රේල් වෙනකොට අපටත් බලපානවා මුළු රටටම බලපානවා මේක. මේ ආහාර මිල ඉහළ යාම සහ නිෂ්පාදනය අඩු වීම මේක ආර්ථිකයට ඉතාම නරක විදිහට බලපානවා. එතකොට අපි ආර්ථිකයට මේ ගොවිතැන බලපාන විදිහ එක පැත්තකින් අපට ප්‍රමිතියෙන් යුක්ත රසායනික ප්‍රමිතියෙන් යුක්ත නිෂ්පාදනය කරලා ඒවා ජාත්‍යන්තර වෙළඳපොළට සකස් කරලා අපට විශාල වශයෙන් විදේශ විනිමය හිඟයට විදේශ විනිමය ලබා ගැනීම ඉඩකඩ අපට තියෙනවා. ඒ වගේම දේශීය වෙළඳපොලේ ඒ අවශ්‍යයට ඒවා කාබනික ප්‍රමිතියෙන් යුක්ත නිෂ්පාදනය කරලා දීලා ඒක වෙනම ආදායම් මාර්ගයක් කර්මාන්තයක් හැටියට පවත්වා ගැනීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව මේ රටට අවශ්‍ය සාමාන්‍ය ගොවිතැනට ප්‍රමිතියෙන් යුක්තව ඉහළ ආදායම් ලබන්න පුළුවන් විදිහට ප්‍රමිතියෙන් යුතුව ඒ කාබනික පොහොර සහ රසායනික පොහොර දෙකම භාවිතා කරලා හොඳ නිෂ්පාදනයක් ලබා ගන්න පුළුවන් ක්‍රමයක් අපි හදන්න ඕනේ. ඒ රටේ නිෂ්පාදනය වැටෙන්න බෑ. රටේ නිෂ්පාදනය වැටුනොත් අපිට සිදු වෙනවා ඉම්පෝට් කරන්න. දැන් අපි ලවිතෝ මෙහෙම හිතමු දැනට මිනිස්සුන්ගේ ආහාර වලින් පහෙන් දෙකක් මොන වගේද ගන්නෙ? පහෙන් දෙකක් ගන්නෙ පාන් පිටි වලින්. පහෙන් දෙකක් පාන් පිටි. පහෙන් තුනක් තමයි මේ හාල් වලින් ලැබෙන්නේ. එතකොට අපේ නිෂ්පාදනය අඩු වුණොත් මොකද වෙන්නේ? එක්ක හාල් පිටින් ගේන්න නැත්නම් පාන් පිටි කන්න වෙනවා. එක්ක අපේ අනිත් භෝග නිෂ්පාදන අඩු වුණොත් මොකද වෙන්නේ? අපිට වෙන පිට රටින් ගේන්නවා. තවත් විදේශ විනිමය පිටුම තව බරපතල ප්‍රශ්නයක් එනවා. එතකොට ඒ වගේ මිල පිළිබඳ වෙන ප්‍රමිතිය පිළිබඳ තව ප්‍රශ්න එනවා. අපේ ප්‍රමිතිය අපට හදා ගන්න පුළුවන්. එතකොට පිට රටින් එන ඒ වගේ ප්‍රමිතිය ගැන අපි හිතමු. ඒ නිසා මෙතන ආර්ථික ප්‍රශ්නයක් පැහැදිලිවම තියෙනවා. ආර්ථික සෞඛ්‍ය සහ පාරිසරික ප්‍රශ්න. මේ තුලනාත්මකව සකස් කර ගැනීමේ වගකීම අපිට තියෙනවා. ඊට අමතරව මම මෙතන එකතු කරන්න කැමති අපි කතා කරන්නේ මෙතුමා රබර් සම්බන්ධව මේ මැටීරියල් මේ සම්බන්ධව ඇත්ත වශයෙන්ම ලෝකයේ මේ වෙනකොට ඔය මැටීරියල් ලක්ෂයකට අධික ප්‍රමාණයක් විවිධ මිනිස්සු විසින් සකස් කරන මැටීරියල් සකස් කරලා තියෙනවා කියලා කියනවා. ඇඳුම් වලට වෙන්න පුළුවන් විවිධ දේවල් වලට ඒවා
වර්තමානයේ අද වෙනකොට හොයාගෙන තියෙනවා මේ ගෙවල් වල භාවිතා කරන බොහෝ භාණ්ඩ තමන්ගේ කාමරේ තමන්ගේ ඔෆිස් එකේ තමන් අඳින පළඳින බොහෝ දේවල් තමන්ගේ ශරීර සෞඛ්‍යයට ඉතාම අහිතකර ලෙස බලපානවා කියන එක. ඒ වගේම පරිසරයට ඉතාම අහිතකර ලෙස බලපානවා කියන එක. ඉතින් අර මුදල් හොයන්න මිනිස්සු ඒවා නිෂ්පාදනය කරලා වෙළඳපොළට දානවා. මට ඊයේ හවස කතා කරලා මගේ චීනෙත් එක්ක ගනුදෙනු කරන මගේ යාළුවෙක් හිතවතෙක් මට කතා කරලා කිව්වා අනේ ඔයාට අවස්ථාව ලැබුණා නම් මේක කියන්න කියලා කිව්වා. චීන අද ලංකාවේ චීනෙන් හැමදේම මේ ආනයනය කරනවානේ. එයා කිව්වා එයාට වෙනම ඕඩර් එකකුත් ආවා කියලා. දැන් දීවර කර්මාන්තයට භාවිතා කරන ඇමට භාවිතා කරනවා මේ ෆයිබර් වලින් මේ PVC වලින් හදපු හැමක්. ඒක දිලිසෙනවා. එක සෙන්ටිමීටර් 12 ඉඳලා එක ප්‍රමාණ වලින් තියෙනවා. මේවා ලංකාවට මේවා දිරන්න විශාල කාලයක් යනවා. මේවා ලංකාවට මිලියන ගාණක් මේකට ගෙනත් තියනවලු. ළඟදිත් ඔයාලට ඕඩරයක් දෙන්න කතා ඇහුවලු ගෙනලා දෙන්න කියලා ලක්ෂයක්. එතකොට චීනේ මේවා නිෂ්පාදනය කරනවා ඒ කර්මාන්ත ශාලාවල පැය 24ම නිෂ්පාදනය කරනවලු. ඕඩරේ ඉල්ලුවා මෙයාට කිව්වලු ඒ චීන ඒ කම්පැනියෙන් ලංකාවට මෙච්චර මොන එකටද මේවා මෙච්චර ගන්න කියලා. එතකොට එව්වා භාවිතා කරන්න මොකටද? භාවිතා කරන්නේ මුහුදේ මාළු අල්ලන්න ඇමට ගහන්න. එතකොට ඒ ඇම ඒක ප්ලාස්ටික්. ඒක ඇවිල්ලා ප්ලාස්ටික් කොට එහා ගිය ඒක PVC මට්ටමේ තියෙන ඒක දිලිසෙන ඒක මාළු ඇවිල්ලා ඒක කනවා. ඒක බිලි කටුවත් ඒකමයි තියෙන්නේ. එතකොට මේක බරපතල පාරිසරික ප්‍රශ්න බවට පත්වන දේවල්. එතකොට අර තිරසාර සංවර්ධනයෙන් අපි මුලින් කතා කරේ. අපි මෙතෙන්ට එනකොට මේ ආහාර පමණක් නෙමෙයි. අපි පරිසරයට ශරීර සෞඛ්‍යයට අහිතකර ලෙස බලපාන විශාල පාරිභෝජන රටාවක් අපි ළඟ තියෙනවා. මේ පාරිභෝජන රටාවට අපි අහු වෙලා තියෙන්නේ. අපට ආර්ථික ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා මුදල් ලිපීම සඳහා අපි සමන්ගේ ශරීර සෞඛ්‍යයටත් අනිත් අයගේ ශරීර සෞඛ්‍යයටත් පරිසරයටත් හානි වන විශාල නිෂ්පාදන ප්‍රමාණයක් සිදු කරනවා. ඒ වගේම ඒවා පාරිභෝජනය කරමින් පවතිනවා. මේ ඊටාම නරක තත්වයක් ඉදිරියේදී මේ විදිහට පවත්තන් ගියොත් බරපතල ප්‍රශ්න වලට අපිට මුහුණ පාන්න සිදු වෙනවා. දැන් අද තියෙන මූදේ තියෙන මේක අපි කවුරුවත් මේව හිතන්නේ නැහැ. මේවා ගැන විශාල වශයෙන් සයන්ටිස්ට් මේක විද්‍යාඥයෝ මේවා ගැන අධ්‍යයනය කරලා තියෙනවා. අද මුහුදේ මාළුන්ට බරපතල තර්ජනයක් තියෙනවා මේ ප්ලාස්ටික්. ඒක බරපතල ප්‍රශ්නයක්. ඒක අපි ඇත්තටම අපි හිතන්නේ නැහැ. අපිට මාළු කන එකත් විස වෙන මට්ටමට මේ ප්ලාස්ටික් ප්‍රශ්නේ උග්‍ර වෙලා තියෙනවා. එතකොට අපි බරපතල ලෙස මේව භාවිතා කරනවා. කුෂිකාර්මික දේවල් දැන් ඔය කිමිකල් දාලා භාවිතා කරන දේවල් විතර නෙමෙයි. මේ කතාව මෙතෙන්ට ආපු නිසා මම ඔබතුමිය මෙතුමාගෙන් ඇහුවානේ මේ ඕගනික් කිව්වහම මේ කැම්බියම් වල විතරක් නෙමෙයි අනිත් ඒවට රබර් වලට කොහොමද කියන එක. ඒකේ වැඩිපුර දෙයක් මම මේ කිව්වේ අපේ පාරිභෝජන රටාව. පාරිභෝජන රටාව සහ මුදල් ලිපීමේ ක්‍රමය. මේක පරිසර හිතකාමී තිරසාර ක්‍රමයක් බවට පත්විය යුතුමයි. එහෙම නැත්නම් අපට අපි ආර්ථිකයේ වශයෙන් උත් අපි පිරිහෙනවා. අපි සමාජීය වශයෙන් පිරිහෙනවා. සෞඛ්‍ය වශයෙන් උත් අපි පිරිහෙනවා. ඉතින් ඒක අපි හැමෝගෙම වගකීමක්. අපි මේ හොඳින් තේරුම් අරගෙන කටයුතු කිරීම. චන්ද්‍ර මහත්මයා මේ අපේ රටින් කාබනික ක්‍රමය යටතේ වගා කරපු භෝග නිෂ්පාදන ලෝකේ මොන වගේ රටවල් වලටද යවන්නේ? දැනට ඇත්තටම ලංකාවේ නිෂ්පාදන වල ප්‍රධාන ගණුම්කරුවා හැටියට ඉන්නේ ඇමරිකා එක්සත් ජනපදය. දෙවන ගණුම්කරුවා හැටියට ඉන්නේ ජර්මනිය. යුරෝපියන් යුනියන් එකේ ජර්මනිය and then ෆ්‍රාන්ස් ඉන්නේ. එතකොට ඒ තුන් දෙනා තමයි දැන් টොප් එකේ ඉන්නේ. ඊට අමතරව තව වෙනත් රටවල් කීපයක් ගන්නවා. ඒ වගේනුත් ප්‍රධාන භෝගය හැටියට පළතුරු වියලන ලද පළතුරු සකසන ලද පළතුරු තේ පොලොස්
ස්පයිසස් තමයි ලංකාවෙන් එක්ස්පෝර්ට් වෙන්නේ. නිෂ්පාදකයන් කියන ආකාරයට කාබනික ක්‍රමය යටතේ වගා කරන්න ඔවුන්ට තියෙන අභියෝග ප්‍රශ්න ගැටලු මොනවද? ඇත්තටම කාබනික හැටියට වගා කරන්න තියෙන අභියෝග ගැටලු වලට කියන්නේ ඇත්තටම මේ ඒකට වැය කර යුතු කාලය වැඩි. ඒක හරියට අපි නිකන් ළමයි බලා ගන්නවා වගේ අපේ සූරතලෙක් හදනවා වගේ වැඩක් තමයි කාබනික වගාව කියලා කියන්නේ. ඒක එතකොට තමයි අපි සර් නිතරම කියන කතාව තියෙන්නේ. අපි කොච්චර අපේ ඇතුළාන්තයෙන් මේකට කැප වෙනවද කියන එක. අපේ ස්වාර්ථය සඳහා මේක කරනවද පරාර්ථය සඳහා කරනවද කියන එක තමයි උතන තියෙන ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට ගැටලු හැටියට අපිට අද ලංකාවේ කාබනික යෙදවුම් ඇත්තටම මෙතෙක්කල් යෙදවුමක් හැටියට අපිට දේශීයව සොයාගත්තේ තමයි අපි යෙදවුම් හැටියට යොදන්නේ. ඒ කියන්නේ පෝර වර්ග සහ අනිත් යෙදවුම් කෘමි පාලන ක්‍රම, රෝග පාලන ක්‍රම ඒවා ඇත්තටම ක්‍රම වලට වැඩිය ඒකට ගැළපෙන වෙරයිටිස් යොදාගෙන කරන ක්‍රමයක් තමයි දැනට තියෙන්නේ. ඊට අමතරව කාබනික ක්‍රමයට යනකොට අනිවාර්යෙන් ඒකේ ඵලදායීතාවය අඩු වෙනවා. ඒකත් ප්‍රශ්නයක්. නමුත් ඒ ඵලදායීතාවය අඩු වෙන එක ඒගොල්ලන්ට එන ආදායමෙන් ඒක සපුරා ගන්නවා. ඵලදායීතාවය දස්වන්නද? අස්වන්න කියන්නේ ඇත්තටම ඵලදායීතාවය ඒකක භූමි ප්‍රමාණයකට අපිට ගත හැකි අස්වන්න අඩු වෙනවා. ඒක ඇත්තටම පර්යේෂණවල තියෙන්නේ යුරෝපා රටවල නම් කාබනික වලට යනකොට රසායනික ක්‍රමේ නම් කාබනික වලට යනකොට 10% අඩු වෙනවා කියලා. නමුත් ලංකාවේ අපි මෙතෙක් කාලයක් අපේ අර සර් කියපු හැටියට සාම්ප්‍රදායික ක්‍රමේ වෙලා තියෙන දැන් රසායනික කෘෂිකර්මය. ඒ කියන්නේ අපි භෝග පුරුදු වෙලා තියෙන්නේ, පරිසරයේ පුරුදු වෙලා තියෙන්නේ, පස විශේෂයෙන් පුරුදු කරලා තියෙන්නේ රසායනික යෙදවුම් වලට. එතකොට අනිවාර්යෙන් රසායනික යෙදවුම් මත යැපෙන්න වෙනවා. මොකද පසේ ගසකට නිදහසේ හැදෙන්න සුදුසු වාතාවරණයක් දැන් නැහැ, පස මැරිලා තියෙන්නේ. එතකොට අනිවාර්යෙන් රසායනික පොර නවත්තලා කාබනික වලට මෙතන යන්න ගියොත් අස්වැන්නේ අඩුවීම 40% දක්වා විතර වෙන්න පුළුවන්. හැබැයි ඒක తాවකාලික. කියන්නේ උදාහරණයක් වශයෙන් අපි දැන් හිතන්න අමුකොළ පොහොරක් දැම්මොත් ගහකට ගහ එකපාරට කහ පාට වෙන්න පටන් ගන්නවා. ඒකට අපි තාක්ෂණික වශයෙන් කියනවා ටෙම්පරරි නයිට්‍රජන් විල්ටේෂන් කියලා. ඒ කියන්නේ ඒ අමුද්‍රව්‍ය ටික සුද්ධජීවී ක්‍රියාකාරීත්වය මගින් වියෝජනය කරන්න අවශ්‍ය කරන නයිට්‍රජන් නැති නිසා අර පසේ ගහට ගන්න තියෙන ටිකත් අරගෙන ඒක වියෝජනය කරනවා. එතකොට ගහට නයිට්‍රජන් ඇත්තම නැතු වෙනවා. පෝර දැමීම වගේ එකකට තිබ්බ ටිකක් නැතු වෙනවා. එතකොට කහ පාට වෙන්න ගන්නවා. නමුත් අරක ටික ඩිකම්පෝස් වෙලා යනකොට ඒක ගහට අවශ්‍ය නයිට්‍රජන් පසු කාලීනව ලැබෙනවා. ඉතින් ඒ වගේ ඒක නිසා දැන් මේ වෙලාවේදී ඕගනික් ක්‍රමයකට යනවා නම් සහ ඕගනික් වලට ඕගනික් කරන කට්ටියට තියෙන ප්‍රධාන ප්‍රශ්නේ තියෙන්නේ ඔය කාබනික යෙදවුම් කියන එක. මොකද කාබනික යෙදවුම් කියලා අපිට හැම එකක්ම හැමෝම දැන් මම අවංකවම මගේ ගහක් ග්ලින් සිටියා ගහක් කපලා කොම්පෝස්ට් ටිකක් හදලා තියෙන ක්‍රමයකට හදලා ඉවරලා මේක කාබනික කියලා කාබනික යෙදුමක් හැටියට මගේ කාබනික වත්තට දාන්න බෑ. මම අර කිව්වේ කාබනික වත්තක් කියන්නේ අපි හිතන කාබනික එක නෙමෙයි. ඒක යම් කිසි කෙනෙකුගේ කාබනික අවශ්‍යතාවයකට සහ නම් කරන ලද ක්‍රියාවලියකට අනුකූල වන පරිදි හදිය යුතුයි. එතකොට එහෙම එකකට අපිට අවශ්‍ය කරන අපි හිතන මේක රයිට් මේක ඕගනික් මැටීරියල් එකක්. ඒක නිසා මම මේකට දැම්මහම මේක පිළිගත යුතුයි කියන මතේ ඉන්න බෑ. ඒක අර තියෙන ඒගොල්ලන්ගේ අවශ්‍ය රෙගියුලේෂන්ස් වලට ගැලපෙන්න ඕනේ. එහෙම ඒකෙන් එතන තමයි ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ. අපිට හිතෙන දේ ඒකට දාන්න බෑ. ඒ කියන්නේ කාබනික විදිහට වගා කරන්න කියන වගා ක්‍රම වගේම ඒකට දාන යෙදවමුත් ඒ කාබනික ප්‍රමිතීන්ට අනුකූල වෙන්න ඕනේ. එහෙම නොවුනොත් ඒ කාබනික අනුකූලතාවය නැහැ එතන. කාබනික වගාව සඳහා අවශ්‍ය කරන අනුකූලතාවය එතන නැහැ. එතකොට වෙන්නේ ඒකට ඒගොල්ලන්ගේ කාබනික සහතිකය නැති වෙනවා. එතකොට ඒගොල්ලන්ට ඒ කාබනික නිෂ්පාදනයක් හැටියට විකුණන්න බැරි වෙනවා. ඒවා තමයි දැනට තියෙන ප්‍රශ්න. ඒක නිසා හොඳට මතක තියාගන්න ඕනේ දැන් අපි මොන විදිහට කාබනික හදාගත්තත් අපි පිට රටින් ගෙනාවා හෝ මෙහෙන් නිෂ්පාදනය කරා හෝ ඒ මොන ක්‍රමයකට හැදුවත් කාබනික පොහොරක් කියලා ඉවරලා නිකම්ම දෙන පොහොරක් සහතික කරන ලද කාබනික වගාවකට යොදන්න බෑ. යදුවොත් ඒ වගාව එතනින් එහාට කාබනික නෙවෙයි. කාබනික වගා ක්‍රමයට වගා කරන ලද නිෂ්පාදන වලට ඔබතුමා කිව්වා ලෝකයේ හොඳ ඉල්ලුමක් තියෙනවා, හොඳ මිලක් නියම වෙලා තියෙනවා කියලා. දේශීය වෙළඳපොලේ තත්ත්වය මොන වගේද? දේශීය වෙළඳපොලේ තත්ත්වය හොඳයි. ඒකත් මම කියන්න හිටපු එකක්.
දේශීය වෙළඳපොලේ තත්ත්වය දැන් ටික ටික හැදීගෙන එනවා. මොකද උදාහරණයක් වශයෙන් දැන් මේ ඊයේ පෙරේදාම මම අහගෙන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් කියනවා අපි දේශීය වෙළඳපොලේ කන කංකුම් මුකුණු වෙන්න ගොටුකොළ වල 100% ගුණයක් කෙමිකල් රෙසිඩියුස් තියෙනවා කියලා. තියෙන ඕනේ ප්‍රමාණයට වැඩිය 600ක් තියෙනවා කියලා. ඇත්ත තියෙනවා. මොකද අපි ඔය දකින්න කීරකොටු ඔය තියෙන කීරකොටුව නෙමෙයි. ඔකට ගහනවා උදේ හවස කෙමිකල්ස්. එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා අපේ අර සර් කියනවා වගේ ඒක මේවා භාවිතා කරන මිනිසුන්ගේ තියෙන නොදැනීම සහ ආත්මාර්ථය. ඒගොල්ලන්ට අවශ්‍ය කරන්නේ මේක ලොකුවට හදාගෙන අද හිටවුවනම් ගොටුකොළ මේ වගේ පඳුරක් හෙට ලබාගෙන කපලා විකුණ ගන්න එක තමයි අරමුණ. එතකොට ඒ හේතුව නිසා ඒ මිනිසුන්ගේ නොදැනීම ඇත්තටම ඒ මිනිසුන් ඒක හිතාමතා කරනවත් නෙමෙයි. ඒගොල්ලෝ නොදන්නාකම. චන්දන මහත්මයා මම කැමතියි මේ කතාව තව ටිකක් මේ සරල කරලා දැනගන්න ඔබතුමාගෙන්. කාබනික ක්‍රමයට වගා කරන ලද නිෂ්පාදන වලට දේශීය වෙළඳපොලේ මේ නියම වෙන්න මිල දරන්න පුළුවන්ද කෙනෙකුට? පුළුවන්. දේශීය වෙළඳපොලේ මිල දරා ගන්න පුළුවන්. මොකද ඒක ගන්න ටිකක් ගණන් කියලා. ටිකක් ගණන්. මොකද ඒක ගන්න පිරිසක් ඉන්නවා. ඒක බලාපොරොත්තු වෙන පිරිසක් ඉන්නවා. ඒ පිරිසට මිල නෙමෙයි වැදගත් වෙන්නේ. නිෂ්පාදනය වැදගත් වෙන්නේ. එතකොට මම අර කොටසක් සමාජයේ එක කොටසක්. එතකොට මහාචාර්යතුමා මේ පිළිතුරත් අරගෙන මම ඔබතුමා ගාවට එනවා. සමාජයේ එක කොටසකට නැත්තම් අපි මේ සෙග්මන්ට් මේ එකකට මේ යොදා ගන්න පුළුවන් කාබනික වගාව දැන් මුළු රටටම එක විදිහට යොදා ගන්න හදනවා. මේක සාර්ථක වෙයිද? නෑ මේක ඇත්තටම අසාර්ථකයි. මේක අසාර්ථකයි. වගාව කෘෂිකර්මයේ ප්‍රධාන වශයෙන් කොටස් 4කට අපිට හිතන්න පුළුවන්. පළවෙනි එක තමයි පාරම්පරික කෘෂිකර්මය. ඒ කියන්නේ අපි පැරණි අය කොහොමද ගොවිතැන් කරේ? පොහොර භාවිතා කරෙත් නැහැ. ඒක යපුම් මට්ටමට ගොවිතැන් කරගත්ත එක ක්‍රමයක් ඒක. ඉන් පස්සේ අපි මේ කතා කරන සම්ප්‍රදායික කෘෂිකර්මය. ඒක ඒ කියන්නේ වැවිලි කර්මාන්තය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අනිත් භෝග සම්බන්ධව වෙන්න පුළුවන්. එතනදී තමයි අපිට මේ ප්‍රශ්නේ ආවේ අසීමිත ලෙස කුෂි රසායනික භාවිතය. ප්‍රමිතියෙන් තොරව කුෂි රසායනික භාවිතය නිසා බරපතල සෞඛ්‍ය ප්‍රශ්න සහ පාරිසරික ප්‍රශ්න ඇති වුණා. ඊළඟ කෘෂිකර්මික කොටස තමයි ගෙවතු වගාව. ඊළඟ අනිත් එක තමයි අද දැන් මේ මෙතුමා නියෝජනය කරන කාබනික වගාව. ප්‍රමිතියෙන් යුත් කාබනික වගාව. ඒතර සහතික කරන ලද කාබනික වගාව. ඒ සහතික කරන කාබනික වගාවට ඉල්ලුමක් තියෙනවා. දියුණු රටවල් වලින් විශාල මිලක් තියෙනවා. අපිට අපනයන වෙළඳපොළ සකස් කරලා විදේශ විනිමය හොයා ගැනීම, පුජ්‍යලීන්ට ආදායම් වැඩි කර ගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟට අර ගෙවතු වගාව තුලනුත් කාබනික වගාවට ගිහිල්ලා ප්‍රමිතිය මැන්නේ නැතත් අවම කරගෙන රසායනික දේවල් භාවිතා කරන එක තමාගේ ශරීර සෞඛ්‍යය සහ මේ පරිසරයට හිතකාමී ජීවන රටාව පුරුදු කර ගැනීම හැකියාව තියෙනවා. ඒ දෙකටම කාබනික වගාව සම්පූර්ණ ඒකට සහයෝගය දෙන එක වැඩි දියුණු කරන්න ඕනේ. ඊළඟ එක තමයි දැන් අර මේ පාරම්පරික වගාව ලංකාවේ නැහැනේ. දැන් තියෙන සම්ප්‍රදායික වගාව කාලයක් තිස්සේ වගා කරන ආපු විදිය. එතෙන්ට තමයි අපි අහිතකර ලෙස මේක බලපෑවේ. ඒතර අහිතකර ලෙස බලපාපු ඒ වගාව එතනදී අපි අන්න ඒක ප්‍රමිතියකට ගේන්න ඕනේ. ඒක ඇවිල්ලා අර කාබනික වගාවේ ප්‍රමිතිය නෙමෙයි. අවම රසායනික කියන්නේ ප්‍රමිතියෙන් ගුණාත්මක බවින් යුත් රසායනික පොහොර ප්‍රමිතියට භාවිතා කරලා මේ ඒ අවශ්‍ය අස්වැන්න ලබාගෙන ඒ ගොවියන්ගේ ආර්ථිකයත් මේ භාවිතා කරන පාරිභෝගිකයාගේ ශරීර සෞඛ්‍යයත් පරිසරයත් සහ අනිත් සතුන්ගේ මේ ජෛව විවිධත්වයත් රැකගෙන කරන කෘෂිකර්මය. අන්න එතෙන්ට තමයි දැන් මේ පහර වැදිලා තියෙන්නේ අර ප්‍රමිතියෙන් යුත් රසායනික අර ප්‍රමිතියෙන් යුත් කාබනික වගාවයි මේකයි පටලගෙන තියෙන්නේ දැන් මේ. ප්‍රමිතියෙන් යුත් මේ කාබනික වගාව මුළු රටටම ගෙනියන්න බෑ. ඒක ලෝකෙ කිසිම රටක කරන්නේ නැහැ. එහෙම කරොත් ඒක ආර්ථික ප්‍රශ්නයක් බරපතල රටේ ආර්ථික ප්‍රශ්නයක් වෙනවා. රටටත් බලපානවා. පුජ්‍යලිංග ආර්ථිකයකට ඒක බලපානවා. ඒක මේ බරපතල ප්‍රශ්නයක් බවට පත් වෙනවා. ඒක ඇත්තටම සෞඛ්‍ය නැති වෙන්න බලපානවා. ඒ කියන්නේ මිනිසුන්ගේ ආදායම නැති වුනහම නිෂ්පාදනය අඩු වුනහම මිනිසුන්ට කෑම නැති වෙනවා. ඒතර ඒක සෞඛ්‍යෙට බලපානවා.
චන්දන මහත්මයා මේ මහාචාර්යතුමා සමාවෙන්න චන්දන මහත්මයා මේ දැන් මහාචාර්යතුමා මතක් කරා වගේම අපේ රටේ මේ මහා පරිමාණ ගොවිපළවල් වගේම අපි හැමෝම තමන්ගේ තියෙන ඉඩකඩ භාවිතා කරලා ගෙවත්තෙත් වගා කරගන්න ඕනේ. පහුගිය කාලේ ඔබ දන්නවා මේ ගෙවතු වගා සංග්‍රාමයක් මහා ඉහළින් අපි හැමෝම කතා කරා. විශේෂයෙන්ම මේ කොවිඩ් කාල වකවානුව තුළ දැන් කෙනෙක් තමන්ගේ ගෙවත්තේ වගා කරගන්න කෙනෙක් නම් තමන්ගේ ගෙවත්තේ වගා කරගන්න කොටසට ඔය මේ කාබනික වගා ක්‍රමය යොදා ගන්න පුළුවන්ද? එතකොට ඒ වගේ කෙනෙකුටත් ලොකු වියදමක් දරන්න සිද්ධ වෙනවද? අනිවාර්යෙන් ඇත්තටම මේ කාබනික වගා ක්‍රමය කියන එක නිතරම සල්ලි දීලම කරන්න අවශ්‍ය කරන එකක් නෙමෙයි. ඒක අවශ්‍ය කරන්නේ පිටට විකුණනවා නම් විතරයි. Tamanට කෑමට වගා කරගන්න දේ තමන්ට ඕන හැටියට වගා කරගන්න පුළුවන්. එතනදී අනිවාර්යෙන් අපි දන්නවා ඒකට ඒගොල්ලෝ රසායනික ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැහැ. තමන්ගේ ගෙවත්තෙන් කුස්සියෙන් ඉවත් කරන අපද්‍රව්‍ය ගෙවත්තෙන් හොයාගන්න පුළුවන් જાතිය. එහෙම නැත්නම් නිකම්ම හැදෙන්න අරගෙන තමයි කරන්නේ. ඊට අමතරව අපි විශේෂ ඒක වගාවක් හැටියට කරනවා නම් ඒකට අනිවාර්යෙන් යෙදවුමක් දානවා. එතකොට ඔය ගොම ඊට පස්සේ කුකුල් පොහොර ඒ වගේ දේවල් දාලා ඒගොල්ලෝ කෘමි මර්ධනයත් ගෙවතු වගාවේදී හරි ලේසි මේක කරන්න. අර මහා පරිමාණ වගාවේදී වගේ නෙමෙයි. මොකද ගෙවතු වගාව යම් කිසි කරන්නේ ඒක තමන්ගේ කැමැත්ත කියන්නේ තමන්ගේ තෘප්තිය සඳහා තමන්ගේ තෘප්තිය සඳහා. එතකොට එයා ඒක විඳිනවා. උදේ හවස එතෙන්ට යනවා. මැස්සෙක් ඉන්නවා නම් එයා අරන් දානවා. පණුවෙක් ඉන්නවා නම් අරන් දානවා. ගොම ටිකක් දානවා. තනකොළ ටිකක් අතින් ගලවනවා. ඒක ගෙවතු වගාවේදී කිසිම ප්‍රශ්නයක් නැහැ. ගහ වැවෙනවා බලන් ඉන්නවා. ඒකෙන් මානසික තෘප්තියක් ලබනවා. ඇත්තටම එයා එතනදී කරන්නේ පාරිසරික මිතුරු වගාවක්. කාබනික වගාවක් කරනකොට පාරිසරික මිතුරු වගාවක්. ඒක සෞඛ්‍යයට ඉතාම හිතකරයි. සෞඛ්‍යයට ඉතාම හිතකරයි. හිතකර කෑම වර්ග ලැබෙනවා. ඒක මෙයාගේ මානසික සෞඛ්‍යයට හොඳයි. එතනදී ඇත්තටම ওই concept එක තමයි අපි පාවිච්චි කරේ තේ වගාව සඳහා මේක ප්‍රචලිත කරනකොට. home gardens අපි ඉස්සෙල්ලා මේවා කරගත්තේ. ඒ home gardens අරගෙන small holder farm ඒ කියන්නේ පොඩි farmersලා එකතු කරලා ඒගොල්ලන්ගේ සමිතියක් හදලා ඒ සමිතිය තුලින් තමයි විශාල තේ නිෂ්පාදනයක් ගත්තේ. එතකොට එක එක්කෙනා තමන්ගේ වත්ත වෙනුවෙන් තමන්ගේ පෞද්ගලික දායකත්වය සපයනවා. එතනදී ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. හොඳයි. මහාචාර්යතුමා අපි අද කාලාත්‍රේ කතා බහ වැඩසටහනින් සමගන යන සූදානම්. අද අපි කතා කරේ ඔබත් එක්ක අපේ සම්ප්‍රදාය කාබනික ගොවිතැන සාර්ථකය පිළිබඳව රසායනික පොහොර තමයි අපි කාලයක් තිස්සේ භාවිතා කරේ. දැන් අපි ඒ ක්‍රමය පැත්තකින් තියලා මේ කාබනික ක්‍රමයට යොමු වෙන්න යන සංක්‍රාන්ති සමයක ඉන්නේ. පොහොර මාරු වෙනවා ගොවිතැන වෙනස් වෙනවා විතරක් නෙමෙයි අපේ ආකල්පත් වෙනස් වෙන්න ඕනි කියලා ඔබතුමා ආරම්භයේ සිටම කිව්වා. අවසන් වශයෙන් ඔබතුමා මොනවද කියන්නේ? ඔව්. අත වශයෙන් මම මේ පහුගිය දවස්වල බැලුවා මේ ගොවියන් මොනවද කියන්නේ. ගොවියෝ පාට බහලා කියන දේ මම හරිම මේ ඒක උනන්දුවෙන් මම බලපු දෙයක්. ගොවියෝ කියනවා අපිට නිකම් පෝර එපා. අපිට මිල දීලා පෝර ගන්න දෙන්න. කියන එක තමයි ගොවියෝ කියන්නේ. ගොවියෝ හැබැයි රජයේ දේශපාලන වශයෙන් කිව්ව අපිට නිකම් පෝර ලබා දෙනවා කියලා තමයි ඡන්ද ව්‍යාපාර කරේ. එතකොට මේ ගොවියෝ දිහා බැලුවාම ගොවියෝ කියන්නේ ගොවියන්ට බරපතල බයක් තියෙනවා. ඒ ගොවියෝ සම්පූර්ණ බොහොම අමාරුවෙන් තමයි මේ ගොවිතැන පවත්වාගෙන යන්නේ. ඒක ඒ ගොවිතැන කරන ගොවියාගේ අපහසුතාව අපි කවුරුත් තේරුම් අරගෙන නැහැ. මේක ඇවිල්ලා මේ පොහොර ප්‍රශ්නයක් පමණක් නෙවෙයි මේ ගොවියට තියෙන්නේ. පොහොර ප්‍රශ්නේ කෘෂි රසායනික ප්‍රශ්නේ හැමෝම එක තියෙනවා. ඊට අමතරව මේ නිෂ්පාදනවල වියදම ඉහළ යෑම නියමිත මිලට විකුණ ගන්න බැරිකම ගොවිතැන් කරන්න ණය ලබා ගන්න මුදල් නැතිකම මේ හැම කැවියෙම කියපු කතාවක් මම ඇහුවා. ඒ හැම කෙනෙක්ම ඔය කියනවා අපි මේවා කරන්නේ ණයට සල්ලි අරගෙන. අපි මේ ගොවිතැන් කරන් ණය වෙලා ඉන්නේ. මේ දුප්පත් ගොවියෝ ණය වෙලා ඉන්නේ. මේ ගොවියට තියෙනවා ප්‍රශ්න ගොඩාක්. මේ කාබනික ප්‍රශ්නේ විතර මේ පොහොර ප්‍රශ්නේ පවණක් නෙමෙයි. පොහොර ප්‍රශ්නේ එයාලට තිබ්බ ප්‍රශ්න උග්‍ර කරා. ඒ පොහොර ප්‍රශ්න දැන් පොහොර නැතුණන් පස්සේ බොහොම අමාරුවෙන් ණය වෙලා කරපු කෘෂි කර්මාන්තය. බොහොම අමාරුවෙන් හදාගත්ත දේ සමහර විට මේ තමන්ගේ වියදමටවත් විකුණ ගන්න බැරි මට්ටමකට සමහරලාට අසරණ වෙනවා. විවිධ පාරිසරික හේතු නිසා ගොවියෝ අසරණ වෙනවා. අලි ඇවිල්ලා මේවා විනාශ කරලා දානවා. විවිධ ප්‍රශ්න ගොඩක ඉන්න මේ ගොවියෝ දිහා මේ පොහොර ප්‍රශ්නෙන් දිහා විතරක් තනි කරලා බලන්න එපා. බරපතල ප්‍රශ්න ගොඩක් තියෙන බව සමාජගත වුණා.
මේ ගොවියෝ රැකගෙන රටේ නිෂ්පාදනය ඉහළ දාගෙන ගුණාත්මක බව රැකගෙන රටේ ජනතාවගේ සෞඛ්‍යයත් ආරක්ෂා කරගෙන පරිසරයත් රැකගෙන මේ කෘෂිකර්මය කරන්නේ කොහොමද කියලා පුළුල් වශයෙන් සාකච්ඡා කරන්න ඕන. මේකට ගොවියන්ට සහයෝගය දෙන්න ඕන. ගොවියන්ව දැනුවත් කරන්න ඕන. මේක තුලනාත්මක විදිහට කරගන්න ඇත්ත වශයෙන්ම රජයට විශාල කාර්යයක් තියෙනවා. නිලධාරීන්ට විශාල කාර්යයක් තියෙනවා. ගොවියෝ අසරණලා ඉන්නේ. ඒකට ඕනෑම සහයෝගයක් දෙන්න මම පෞද්ගලිකව සහයෝගය ලබා දෙන්න සූදානම්. සියලුම නිලධාරීන්ගේ එක වගකීමක්, සියලුම දේශපාලඥයන්ගේ වගකීමක්, මේ රටේ සියලු ජනතාවගේ වගකීමක්. එහෙම නැත්නම් අපි ඔක්කොම එකම වලේ එකම මේ රට මේ ඉන්දියන් සාගරය ඇතුලේ අපි විනාශ වෙනවා. හොඳයි. කාලාත්‍රේ කතාබහ තුලින් අද අපි කතා කරේ සම්ප්‍රදාය කාබනික ගොවිතැන සහ ආර්ථිකය පිළිබඳව. මේ ගැන කතා කරන්න අද කාලාත්‍රේ කතාබහ සඳහා එකතු වුණා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කර්මනාකරණ අධ්‍යයන හා වාණිජ්‍ය විද්‍යාපීඨයේ මහාචාර්ය අනුර කුමාරතුමන්ගේ මහතා. ඒත් එක්කම අපිත් එක්ක එකතු වුණා කාබනික සහතිකකරණ ආයතනයක් වන කන්ට්‍රෝල් යුනියන් ඉන්ස්පෙක්ෂන් සමාගමේ අධ්‍යක්ෂ, ඒ වගේම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක චන්දන සමරසිංහ මහතා. දෙදෙනාට බොහොම ස්තුතියි. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. කාලාත්‍රේ කතාබහ වැඩසටහනෙන් අපි සමුගෙන යන්නේ යලිත් දවසක මේ වගේම වටිනා මාතෘකාවක් රැගෙන ඔබ මුණ ගැහෙන්න බලාපොරොත්තුවත් එක්ක අද සමුගන්නා මොහොතේ අපි ඔබට ප්‍රාර්ථනා කරනවා සෝදායි දවසක්. ආයුබෝවන්.